Okay, while they are joining, I'll tell you how the class is going on. හරිද? ඒගොල්ලෝ join වෙනකන් class එක කොහොමද දැන් ඔයාලා grade 11 නේද? එතකොට අපිට මේ අවුරුද්දේ කතා කරන්න තියෙනවා O level paper එක ගැන නේ. දැන් O level 2020 they are going to have it on March. This coming year, right? 2020ක් තියෙන්නේ මේන මාර්තු වල. එතකොට ඊළඟට තමයි ඔයාලා ඉන්නේ නේ. එතකොට පුතේ දැන් අපිට ඉංග්‍රීසි වල අපි අර ටෙක්ස්ට් බුක් එකක් කරනවා. හැබැයි ටෙක්ස්ට් බුක් එකට වැඩිය අපි තැන දෙන්නේ ඔයාලගේ රයිටින් හදන්න. හරිද? එතකොට දැන් ග්‍රැමර් මම දැන් ක්ලාස් එක පටන් අරන් සති දෙකක් තුනක් වගේ වෙනවා. හරිද? එතකොට දැන් ග්‍රැමර් වැඩිය කරුන්නේ නැහැ. බය වෙන්න එපා. වැඩ එක අල්ල ගන්න පුළුවන්. හරිද? අපි මුල ඉඳන්ම ග්‍රැමර් කරනවා. ඒක මම පැහැදිලිවම කියනවා මුල ඉඳන්ම ග්‍රැමර් කරනවා. ඒ නිසා ආවට කොහෙද හරි ග්‍රැමර් මිස් වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. ඒ අතරතුර යන ගමන් essay writing හරිද? note writing ඒ වගේ දේවල් කරනවා ක්ලාස් එකේ. හරිද? ඒක විශේෂයෙන්ම letter writing ලියන මොකද අපිට තියෙනවානේ පුතේ. ඒ වගේම speaking activity එකකුත් සාමාන්‍යයෙන් සති දෙකකට පාරක් වගේ යනවා. මොකද speaking වලට වඩා speaking ඔයාලගේ හදන්න ඕන. හැබැයි ඊට වැඩි අපි focus කරන්න ඕන O level exam එක නිසා. හරිද? හරි. එසර දැන් එතකොට ඉංග්‍රීසි ගැන කිව්වොත් මාක්ස් එහෙම කොහොමද කියන්න බැරි නම් කමක් නැහැ. මොනවද ඔයාගේ හැදෙන්නේ කියන්නේ ඔයාට හිතෙන්න ඕන විදිහට මගේ මෙන්න මේ දේවල් මිස් කියන්නේ තව ඉම්ප්‍රූව් වෙන්න ඕනේ මට මෙන්න මේක අමාරුයි ග්‍රැමර් වල රිපෝටඩ් ස්පීච් අමාරුද ඊට පස්සේ පැසිව් වොයිස් අමාරුද එහෙම පොඩ්ඩක් මිස් රයිටින් තමයි තියෙන්නේ මට නම් ග්‍රැමර් ටික එච්චර අවුලක් නැහැ ග්‍රැමර් ටික අවුලක් නැහැ රයිටින් නේ ඒ කියන්නේ එසේ රයිටින් මේවා yes miss හරි Hari api ඊයේ essay sorry not ඊයේ last week we started essay writing ගැන ටිකක් කතා කරා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ අපි කොහොමද essay එකක් හරියට ලියන්නේ මොනවද අපි ලියන්න තියෙන essays වර්ග හරිද? ඒක කතා කරා. හරි මම දැන් class එක පටන් ගන්නවා. අපි අනිත් අය join වෙනකන් class එක කරගෙන යමු. Let me share my screen. එසර පේනවාද ස්ක්‍රීන් එක? yes miss මේක තමයි පේනවානේ මම මේ තාම මුල නිසා ඉස්සරහට දැන් මේ මම මුලින්ම පටන් ගන්නවා. ඒ කියන්නේ හැම වගේ grade 9 10 ඒ හැම class එකකම මේ රාස්ටර් එකම slide ටික කියන්නේ යන්නේ. මොකද ඒගොල්ලෝ කර basic එක ඉඳන් පටන් ගත්තුනේ. ගැන ගිය සතියේ කතා කරා. හරිද? රුවින් join වෙලා. Good morning රුවින්. Ruin, good morning. Okay, he will speak. එකොට ගිය සතියේ අපි කතා කරා අපිට තියෙන මෙන්න මෙතන ඉඳලා මොකද අපි මේ තාක් දුරට කතා කරා. පුතේ මේ තමයි definite articles and indefinite articles. එසර නේද හරියට නම මම ප්‍රොනවුන්ස් කරනවද දන්නේ නැහැ. ඊසර ඕ එසර. ඊසර මිස් ඊසර no? yes Okay. Nice name. Okay. So have you heard about definite and indefinite articles? Definite indefinite articles ගැන අහලා තියෙනවද? එහෙම ගොම් බය වෙන්න එපා. and the ගැන ඉගෙනගෙන තියෙනවනේ. හැබැයි ඒක ඊට වඩා චුට්ටක් එහාට ගිහිල්ලා අපි හරියටම එදිනදා ජීවිතයේදී භාවිතා කරන්නේ කොහොමද කියන එක අපිට වැදගත්. හරිද? හරි. මම ගිය සතියේ පටන් ගත්ත තැන ඉඳලා රිවිෂන් එකක් වගේ ටක් ගාලා යන්නම්. එසන රුවින් good morning. රුවින් තාම join වුනේ නැද්ද? When you can use the chat box.
Okay. Okay, Rovin, I think my chat box is not properly working. I can't see the messages you send me, right? I want a message මට චුට්ටක් පේන්නේ නැහැ. කමක් නැහැ. හරි රුවින් මං හිතනවා ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවද කියලා. අපි ඊසරා තියෙන නිසා මේ ටක් ගාලා මේක රිවිෂන් වගේ කරගෙන අද පාඩම කරගෙන යමු. හරි පුතේ. ඊසරා okay, thumbs up එක පේනවා. හරි. ඊසරා last week we talked about articles. The articles කියලා කියන්නේ මෙතන a and the යොදා ගන්න හැටි. හරිද? a and the සාමාන්‍යයෙන් ඔයාලා ඒක ඉගෙනගෙන තියෙනවා. හැබැයි එතෙන්දී කතා කරනකොට අපිට කතා කරන්න ඕනේ what is an article? මොකක්ද මේ article එකක් කියන්නේ කියන්නේ? An article modifies the noun. article එකක් සාමාන්‍යයෙන් පුතේ නාමපදයක් පැහැදිලිව විස්තර කරනවා. එහෙමත් නැත්නම් modify කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දැකලා ඇති කාර් එකක් එහෙම ගත්තොත් එක එක body parts වල modify කරනවා කියලා කියනවනේ. එතකොට ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඒක තව පොඩ්ඩක් මේ අපි තව පොඩ්ඩක් ඒක අර කට්ටියන්ගේ ආකර්ෂණය කරන කාර් එක හදනවා. අන්න ඒ වගේ තමයි an article modifies the noun. නිකන් ඔහේ තියෙන නාමපදයක් හරිද පුතේ? තවත් පොඩ්ඩක් උලුප්පල පෙන්නන්න තවත් පොඩ්ඩක් විශේෂ කරන්න තමයි අපි මේ article එකක් යොදාගන්නේ. ඒකට articles are basically divided into two categories such as definite මෙන්න මේ article ඔයා ලොකුවට හිතන්න එපා මොකක්ද මේ article එකක් කියන්නේ කියලා සිංහලෙන් මේවට අපි කියනවා අව්‍ය පද කියලා. හරිද? මොනවාද ඊසර? අව්‍ය පද. හරිද පුතේ? එතකොට මේ කියන්නේ මේ මෙච්චර මේගොල්ලෝ කියන්න දඟලන්නේ මේ the සහ a and ගැන. හරිද? definite article ඒ කියන්නේ දන්න බව අඟවන එක් පදයක් පුතේ. මොකද්ද? දන්න බව අඟවන පදයක්. හරිද? indefinite articles කියන්නේ a and definite articles කියන්නේ the indefinite articles කියන්නේ a and හරිද? හරි එතකොට මෙන්න මේ හරි මම මෙහෙම උදාහරණයක් ගන්නම්කෝ. දැන් එකපාරට මෙහෙම තියරි වගේ දැනුවම තේරෙන්නේ නැහැ නේ. දැන් ඔන්න ඊසර මම මේක හැමතැනම ගන්නවා. හරිද? උදාහරණේ දැන් ඔයා same example that I'm taking for okay Salani. Good morning Salani. Good Salani. morning. Okay, Good Salani, is this your first morning. time joining the class? Okay, පුතේ ඇහෙනවා. අද නේද class එකට අලුතින් join වෙන්නේ? Salani? Salani, school එක මොකද්ද කොහෙන්ද class එකට join වෙන්නේ? Paranagama Central College. හරණගම Central College. කොහෙද පුතේ? මම පරණගම ගොඩේ එහෙම හරියටම දන්නේ නැහැ. Candy. Candy. Well, Candy. Okay. So good morning. Very warmly welcome to our class, right? හරි. එතකොට අද අපිට මේ ආලුත් ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉස්සරයි sorry ඊසර I'm sorry really sorry ඊසර okay for pronouncing your name incorrectly. මට පොඩ්ඩක් මුලදී එහෙම ළමයි දවස් දෙකක් යනකම් නම් හරියට pronounce කරන්න බැරි වෙයි. So don't worry okay. ඊසර සාලනී okay. එතකොට මේ ඔයාලා අද class එකට join වුණේ නේ. දැන් අපි class එක පටන් ගන්න සති දෙකක්. මේ කියන්නේ සති තුන. තුන්වෙනි සතිය. හරිද? This is our third week. Okay. So we have already completed noun. අපි මේවට noun එකක් කියන්නේ මොකක්ද කියන එක parts of speech එකත් කතා කරලා ඉවරයි පුතේ. හරිද? So don't worry about. දැන් අපි කතා කරන්නේ මොකද්ද දන්නවද? අද අපි කතා කරන්නේ what is an article? article එකක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙතනදී a and යොදා ගන්න හැටි. හරිද? class එක ගැන දැන් ඔය දෙන්නට මම ආයෙත් පැහැදිලි කරන්නම්. මම ඊසරට නම් මුලින්ම කිව්වා දැන් ඔයාලා ඉන්නේ grade 11 නේ 11 වසරේ. එතකොට මෙතෙන්දී ක්ලාස් එකේදී මුල ඉඳන්ම grammar කරනවා. හරිද? ඔයාලා වෙන්නේ පාර අපි 6 7 දී ඉගෙන ගත්තු ඒ එතන ඉඳලම මේ තරම් සරල විදියට නෙවෙයි. ඊට වැඩි ඇඩ්වාන්ස් කරලා යනවා. හරිද? එතකොට sentence එකක් present tense, present continuous, present perfect, present past. Sorry ඊට පස්සේ present perfect continuous, past tense, හරිද? past continuous ඒ විදිහට tenses 12ම exam එකට යන කලින් cover කරනවා. ඊට අමතරව අපිට passive voice තියෙනවානේ. reported speech ගැන කතා කරන්න තියෙනවා. එතකොට paper. දැන් ඔයාලගේ class එකේදී
මම මුල් මාසෙ විතරයි මේ විදියට හරිද මේ ජනුවරි මාසෙ විතරයි පොඩ්ඩක් මේ ස්ලෝ යන්නේ ඊට පස්සේ අපිට ස්පීඩ් කරන්න වෙනවා ක්ලාස් එක හරිද මොකද නැත්තම් අවුරුද්දක් වගේ කාලය තුල හරිද හරි ප්ලෑන් එකක් තිබ්බ නැතොත් මේ ග්‍රැමර් කියන දේවල් ඊට පස්සේ පේපර් ඩිස්කෂන් මේව අපිට කරන්න අමාරු වෙනවා හරිද ක්ලාස් එකේදී මෙන්න මේ දෙක කියනවා ක්ලාස් එකේදී හරිද අපි papers discuss කරනවා මම paper එකේ එහෙම වුණත් අපේ site එකට upload කරනවා හරිද upload කරාට පස්සේ ඔයාලට ගිහලා ඒක download කරගන්න පුළුවන් ඊට පස්සේ ඒක paper එක ඒ සතියේ කරලා ඊළඟ සතියේ class එකට එනකොට හරිද ඊළඟ සතියේ class එකට එනකොට අපි ප්‍රධාන වශයෙන් මේ class එකේදී paper discussion එක යනවා හරිද එතකොට අපිට letter ගැන කතා කරන්න letter writing කරන්න ඕනේ දැන් essay එකට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ 200 250 වගේ වචන සීමාවක් 250ක් වගේ ලියන්න වෙනවනේ. එතකොට essay වර්ග තියෙනවා අපි කොහොමද essay එකක් හදන්නේ. හරියට ලියන්නේ essay එකක order එක. ඒක අපි ඊයේ සතියේ පටන් ගත්තා. හැබැයි බය වෙන්න එපා. අදත් මම ඒක තව continue කරනවා. මොකද එතන අපි ඊයේ සතියේ රුවින්නේ. ඉතින් තව දරුවෙක් හිටියා. එතකොට අපි කතා කරා මේ කොහොමද essay එකක් හරියටම structure එක. කියන්නේ order එක හදාගන්න. අපි කියන්නේ අර සැකිල්ල කියලා essay එකක හරියට ලියන්න ඕන. ඒ ටික කතා කරා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන note writing ගැන හරිද ඊට පස්සේ අපිට ඩයලොග් ගැන කතා කරන්න තියෙනවා letter formal informal letters like ඉගෙනගෙන තියනවා නේ මේ වෙනකොට formal letters කියන්නේ official letter රාජකාරී ලියුම මේවනේ එතකොට මම ක්ලාස් එකේදී ඒවට ඔයාලා යොදා ගන්න ඕන quotation ඒ කියන්නේ අර දැන් body එකට එතකොට salutation එකට හරිද ඊට පස්සේ එහෙම එන්න ඕන කොටස් තියෙනවනේ ඒව දෙනවා ඔයාලට තියෙනව පාඩම් කරන්න හරිද එතකොට මේ ඔක්කොම අවුරුද්දක් ඇතුළත කරන්න ඕන ඒ කරන කාලය තුල ටෙක්ස්ට් බුක් එකක් කරනවා හරිද අච්චුපතක් කරනවා හැබැයි ඊට වැඩිය අපිට ලොකු ප්‍රයොරිටි එකක් මුල් තැනක් දෙන්න වෙන්නේ අපේ අනිත් ස්කිල්ස් හදාගන්නනේ පේපර් එකට එන ඒවා එතකොට එහෙමයි ක්ලාස් එකේ වැඩ පිළිවෙල යන්නේ හරිද මුල් මාසෙ විතරක් මම පොඩ්ඩක් මේ හිමින් යනවා මොකද තාම ළමයි ජොයින් වෙනවනේ ක්ලාස් එකට හැබැයි පෙබ්‍රුවරි වල ඉඳලා ක්ලාස් එකේ වැඩ වැඩි වෙයි. හරිද? දෙන වැඩ ඉඳලා කරන්න. හරි. ඕකේ. පැහැදිලි නේද? මොන හරි ප්‍රශ්න දැනගන්න තියෙනවද ක්ලාස් එකේ වෙන මුකුත් සම්බන්ධ? ඩික්ටේෂන් තුත් දෙන්න හිතාගෙන ඉන්නවා. හැබැයි මේ මාසෙ දෙන්නේ නැහැ. මොකද ඩික්ටේෂන් දෙනවට දෙන්නේ දැන් මම රචනාවක් වගේ එහෙම දෙනවා. අපි හිතමු let's conserve the environment කියලා පරිසර සංරක්ෂණය. ඊට අදාළ වචන සෙට් එකක් ඔයාලට කියන්නේ essay එක දෙන්න ලියන්න කලින් මම කතා කරන වෙන කරුණු. හරිද? ඔයාලයි ලියන්න ඕනේ. එතකොට එතනට vocabulary. vocabulary කියන්නේ මොකද්ද දරුවනේ? දැන් මීට කලින් ඉගෙනගෙන නැතිනේ vocabulary කියන්නේ. ඔව් මතක නැද්ද? කවුරු හරි කමන්නේ vocabulary කියන්නේ මොකද්ද කියන්නේ? වාග්මාලාව. ඒ කියන්නේ එන්න ඕන වචන. හරිද? දැන් අපි හිතමු දැන් පරිසරය ගැන රචනාවක් ලියනකොට එතනට එන්න ඕන හරි වචන මාලාවක් තියෙනවානේ. ප්‍රධාන වශයෙන්ම දැන් පරිසරය කියන්නේ මොකක්ද? ඊට පස්සේ surrounding environment conserve නේ forest ඔන්න වගේ වචන ගොඩක් එනවා. හරිද? ඒකට මේ වචන දැනගන්න ඕන. ඊට හරිද? ඔන්න ඔහොමයි. දැන් අලුත් ළමයි දෙන්නේ කියන නිසා මම මාව පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම්. මම සමාධි විජේතුංග. හරිද? දැනට තනිය විශ්වවිද්‍යාලයේ 3rd year එකට. හරිද? 3rd year එකේ English මම උගන්වන්නේ මම ඉගෙන ගන්න ඉංග්‍රීසි ස්පෙෂල් ඩිග්‍රී එකක් ඉංග්‍රීසි විශේෂ උපාධියක් කරනවා හරිද ඊට අමතරව මම දැන් සිලෝන් ඔන්ලයින් ස්කූල් එකකට ජොයින්ලා ක්ලාස් කරනවා හරිද ඒක තමයි මගේ විස්තර අපි ක්ලාස් එක පටන් ගමු එහෙනම් හරිද හරි සලනි අපි කතා කර හිටිය ආටිකල්ස් කියලා මේ පාඩමේ මම ටිකක් දුර ගියා හරිද රුවින් එක ගිය සතියේ දැන් රුවින් තේරුම් නැත්නම් ආයෙත් වෙන අද chance එකක් තියෙනවා අහගන්න. හරිද රුවින්? I'm so sorry because these are coming for the class day by day so I have to also focus on them no. හරිද? So thank you for staying in the class. Okay articles තමයි කතා කරන්නේ. හරිද දරුවනේ? ප්‍රධාන වශයෙන්ම articles කියලා කියන්නේ and කියන එක. හරිද? සහ and සහ the. ඒ කියන්නේ දැන් අපිට සිංහල වලදී ඔයාලා දැන් දන්න බව අඟවන පදයකුයි සිංහල වලදී මෙන්න මේක. දැන් සහ නොදන්න දෙයක් හඟවන්නේ. ඒ කියන්නේ දන්න එක් දෙයක් හඟවන්නයි නොදන්න එක් දෙයක් හඟවන්නේ. මෙන්න මේක කියන්නකෝ. මම පොඩි උදාහරණයක් ගන්න මම මේක හැමතිස්සෙම කියන මේක තමයි මගේ හැමතැනම දාගන්න උදාහරණ. හරිද? දැන් මම කිව්වොත්
පොත දෙන්න සහ පොතක් දෙන්න කියන එකේ වෙනස මොකක්ද? දැන් ඔන්න මෙහෙම හිතන්නකෝ ඔයාලට ඉංග්‍රීසි පීරියඩ් එක තියෙනවා. හරිද? ඉංග්‍රීසි පීරියඩ් එකේදී ටීචර් ක්ලාස් එකට එනවා. හරිද? ටීචර් ක්ලාස් එකට ඇවිල්ලා වැඩක් දීලා යනවා. හරිද? ඊට පස්සේ ඊළඟට තියෙන්නේ මැත්ස් පීරියඩ් එකේදී. හරිද? මැත්ස් පීරියඩ් එකේදී ටීචර් එන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඉංග්‍රීසි ටීචර් බලන් ඉන්නේ තාම මොකක් හරි පාඩමක් කරනවා. හරි ඔයාලගේ පොත් මොනවා හරි ගන්න. අපි හිතමු ඉංග්‍රීසි ටීචර්ට ඕන වෙනවා ඔයාලා කාගේ හරි ඉංග්‍රීසි පොතක්. හරිද? ඉංග්‍රීසි පොතක්. ඊට පස්සේ කියනවා නෑ සෝරි අපි හිතමු මොකද ටීචර් ක්ලාස් එකේදී මොනවා හරි පොතක් දාලා යනවා. ටීචර්ගේ මොනවා හරි පොතක්. ටීචර් හරිද? ඊට පස්සේ මැත්ස් පීරියඩ් එකේදී ආයෙත් ටීචර් කියනවා අයියෝ ළමයි මගේ පොත අමතුණා පොත දෙන්නකෝ කියලා. හරිද? පොත කියන්නේ ඒතර අපි දන්නවා ටීචර් ඉල්ලන්නේ ටීචර් දාලා ගියපු පොත. හරිද? දැන් මෙහෙම කියමු ටීචර් පොතක් දාලා ගියේ නැහැ. හරිද? ටීචර් ආවිල්ලා කියනවා ළමයි පොතක් දෙන්න කියලා. අපි දන්නවද මොන පොතක්ද කියලා? එහෙම තියෙනවනේ. අපි ළඟත් පොත් තියෙනවා. ටීචර් ඉල්ලන්නේ මොන පොතද කියලා අපි දන්නවද පුතේ? නැහැ. එතකොට පොතක් බල්ලෙක් පූසෙක් ඊට පස්සේ පැන්සලක් කියන શબ્දේ හරිද කියන්නේ මට පැන්සලක් දෙන්නකෝ අනේ අපි දන්නේ නැනේ කාගේ පැන්සල්ද කියලා මම යාළුවගෙන් මගේ පැන්සල කොහමගේ පැන්සල දෙන්නනේ පැන්සල එතකොට අන්න ඒ වගේ කියන එක තමයි මෙන්න මේ and අපි ඒකට කියනවා පුතේ indefinite articles නොදන්නා බව අඟවන පද හරිද නොදන්නා බව අඟවන පද එතකොට definite articles කියන්නේ කිව්වා අර මං කිව්වා වගේ පොත දෙන්න හරිද අන්න ඒ වගේ පැන්සල දෙන්න අන්න ඒ වගේ දන්න බව අඟවන පද වලට හරිද හරිද ඔන්න ඕක තමයි ප්‍රධාන වශයෙන්ම articles කියලා කියන්නේ. ඒකට මෙන්න මේක තමයි and. ඊට පස්සේ අපි යනවා කතා කරන්නේ what is article? මොකද්ද article එකක් කියන්නේ කියලා. An article modifies a noun. හරිද පුතේ? article එකක් ප්‍රධාන වශයෙන්ම නාමපදයක් modify කරනවා. modify කරනවා කියලා කියන්නේ දැන් හිතන්නකෝ මම අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණේ අපි ඔයාලා දැකලා තියෙනවා බයික් එහෙම පිළිම ළමයි ලස්සනට හදනවනේ එක එක පාර්ට්ස් දාලා එහෙම නැත්නම් එක විදිය දේවල් කරන වාහන වලට. ඒ කියන්නේ modify කරනවා. ඒකට අන්නේ මොකද මෙන්න මේ noun එකකුත් අපිට එක එක parts දාලා modify කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ article එකක් දැම්මම පුතේ noun එකක් විශේෂ කරනවා. එතකොට article එකක් අපි මේවට කියන සිංහලෙන් අව්‍ය පද කියලා. මේ අව්‍ය පද වලින් an article modifies a noun කියන්නේ අව්‍ය පදයක් මගින් නාම පදයක් විශේෂ කරනවා. හරිද? ඒක. ඊට පස්සේ articles are basically divided into two categories. මේ articles හරිද? ඉංග්‍රීසි වලින් අපි හඳුන්වන මේ ආටිකල්ස් කොටස් දෙකකට බෙදෙනවා මොනවාද ඩෙෆිනිට් ආටිකල්ස් ඒ කියන්නේ ද කියන එක අනිත් එක ඉන්ඩෙෆිනිට් ආටිකල්ස් ඒ කියන්නේ and කියන එක හරිද ඩෙෆිනිට් ආටිකල්ස් ද අනිත් එක ඉන්ඩෙෆිනිට් ආටිකල්ස් and ඩෙෆිනිට් ආටිකල්ස් කියන්නේ පුතේ දන්න බව අඟවන පද ඉන්ඩෙෆිනිට් ආටිකල්ස් කියන්නේ and නොදන්න බව අඟවන පද ඊට පස්සේ මම යනවා ඩෙෆිනිට් බය වෙන්න එපා නෝට් එක ලියා ගන්න පුළුවන් හරිද නෝට් එක ලියා ගන්න දෙනවා මම මේ එතකම් මේ ස්ලයිඩ් තුනම දානවා. හරි එහෙනම් අපි මෙතනින් පටන් ගමු. ඔයාලා මාතෘකාව ලියා ගන්නකො you can write down the topic articles. Okay? Then the next slide ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකේදී ලියන්න ඕනේ මම කියන්නම්. finish ඔයාලා ලියලා ඊට පස්සේ ඔයාලට පුළුවන් අර emoji thumbs up එකක් දාන්න. එහෙම නැත්නම් finish කියන්න. finish ඊසර yes miss okay. Then write down this one. මට මෙහෙම එකක් කියන්න ඔයාලට ඉංග්‍රීසි වලින් මේ නෝට් එක දුන්නම තේරෙනවද නැත්නම් මම සිංහලෙන් දෙන්නද? මම සාමාන්‍යයෙන් සිංහලෙනුත් නෝට් එක දෙනවා. ඉංග්‍රීසි වලින් කිව්වම සමහරක් වෙලාවට තේරුම් ගන්න බැරි වුණොත් නෝට් එක සිංහලෙන් කියවනකොට මතක හිටිනවනේ. ඒ නිසා සිංහලෙන් දෙන්න. මොකද සාමාන්‍යයෙන් මම ටයිප් කරනකොට ස්ලයිඩ් හදනකොට සිංහලෙන් ටයිප් කරන්නේ නැහැ. මොකද මේක සයන්ස් වත් සිංගල් ක්ලාස් ගන්න නෙවෙයි. since this is an English class no. Okay? නෝට් එක දෙනකොට මට දෙන්න පුළුවන්. අවශ්‍යයිද? කඩ හිතෙනවද මට ඉංග්‍රීසි වලින් වැඩි සිංහලෙන් තුන් නෝට් එක දුන්නා නම් හොඳයි කියලා හැම කෙනෙක් ඉන්නවනම් කියන්න.
අවශ්‍යයි සිංහල note එක මේක ලියා ගන්නකො මුලින්ම. Finish. Salanini, finish. Or still writing? ළමයි finish? Finish නම් කියන්න. Finish. ඊසර? Yes, miss. Okay. What about Salani? ඔයාලා කිව්වේ නැතිනම් මම ඊළඟ slide එකට යනවා. ඊට පස්සේ ආයෙත් මගෙන් අහන්න එපා ටීචර් slide එකට යන්න කියලා. Okay. නිසා finish කියන්න. හරි ඊසර do you need the Sinhala note? No, miss. No. Okay. Then I'm moving into since I think Ruvin also doesn't need the note. No. Okay. Definite articles. What do you mean by definite articles? මොකද්ද පුතේ මේ definite article එකක් කියන්නේ කියලා. හරිද? මෙතනින් අපි පැහැදිලි වෙන්න ගමු. දන්නා බව අගවන පද. Definite articles are used with specific or particular nouns. මොකද්ද මේ කියන්නේ? Definite article එකක්. එහෙම නැත්නම් මේ දන්න බව අගවන පදයක් අපි specific or particular. ළමයි මෙන්න මේ වචන ඔයාලට use කරන්න පුළුවන්. හරිද? Specific කියන්නේ විශේෂ, particular කියන්නේ විශේෂ. Specific කියන්නේ විශේෂ, particular කියන්නේ විශේෂ. හරිද? Definite articles are used with specific or particular nouns. එතකොට definite articles කියන එක යම් කිසි නාමපදයක් එක්ක විශේෂණය කරන්න. හරිද? විශේෂ කරන්න තමයි අපි ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ. I participated the volleyball match. මෙතන කියනවා I participated the volleyball match. බලන්න මේ මොකද කියන්නේ මම volleyball match එකට සහභාගී වුණා. The match refers the match you have played. එතන මෙතන match එක කියලා කියන්නේ ඔයා play කරපු match එක. හිතන්න මෙහෙම දැන් මේ ඔයාලට දැන් ඊයේ මොනවා හරි match එකක් තියෙනවා. අපි හිතමු cricket match එකක් හරි volleyball match එකක් හරි මොනවා හරි. හරිද? එතකොට ඔයා දැවිලා යාළුවොත් එක්ක කියනවා I participated the volleyball match yesterday. මම ඊයේ volleyball match එකට. ඒතකොට ඔයා දන්නවා මේ මොන match එක යාළුවා දන්නවා හරි. ආ මේ කතා කරන්නේ ඔයා ඊයේ participate කරපු match එක ගැන. හරිද? හරිනේ. එතකොට එහෙම නැත්තම් මං කිව්වොත් I participated a volleyball match. මම volleyball match එකකට මම දැන් ඒ කියන්නේ එතකොට ඒ යාළුවෝ දන්නේ මොන volleyball match එකද කියලානේ. අන්න ඒ වගේ the යොදා ගන්නකොට පුතේ තැන් වෙනස් වෙනවා. I saw the dog on way to home. මොකද ළමයි on way to home කියන්නේ? කියන්න බලන්න on way to home. මේක දැකලා ඇති. food city එහෙම උඩ ගහලා තියෙනවා කාගේ food city on way to your home. මොකද මේ කියන්නේ on the way කියන අපි. මොකද මේ on way to කියන්නේ? Any guesses? ගෙදර එන ගමන් කියන එක හරිද? ගෙදර එන ගමන් කියන එක තමයි on way to home. I saw the dog on way to home. The dog of yours. Dog of yours කියන්නේ ඔයාගේ බල්ලා ගැන කතා කරන්නේ. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. මම උදාහරණයක් ගන්නවා. හරිද? Okay. I saw the dog on way to home. It means the dog of yours. හරිද?
ඔයාගේ ගෙදර ඉන්න බල්ලා. දැන් හිතන්න ඔයා ක්ලාස් ඇරලා එනවා. එතකොට දැන් ඔයාලගේ ගෙදර ඉන්න බල්ලා සාමාන්‍යයෙන් කූඩුවක දාලා හදන්නේ. හරිද? එහෙම හිතන්නකෝ. ඊට පස්සේ ඔයා ගෙදර ඇරලා ඒ කියන්නේ ක්ලාස් ඉවර වෙලා එන ගමන් දකිනවා දැන් මේ කූඩුවේ ඉන්න බල්ලා පාරේ ඉන්න ඒ වගේ බල්ලෙක්. හරිද? දැන් ගෙදර ඒ වගේ බල්ලෙක්. ඒ වගේම ෂේප් එකක්. දැන් ඔයා දන්නේ නැහැනේ ඔයාගේ බල්ලා කියලා. මොකද අපිට හරියටම ෂුවර් නෑ. හරිද? උගේ මේ බල්ලගේ මොකක්වත් මේ බෙල්ලෙත් අපි හිතමු පටියක් මුකුත් නැහැ කියලා. එතකොට දැන් ඔයා හිතන්නේ සාමාන්‍යයෙන් ගෙදර කූඩුවේ ඉන්න බල්ලා මේ ටිකක් අපි හිතමු කිලෝමීටරයක් විතර එහායින් ඉන්නවා කියලා. හැබැයි ගෙදර ඉන්නකොට ඇවිත් බලනකොට බල්ලා ගෙදර නැහැ. හරිද? දැන් ඔයා කියනවා අම්මට I saw the dog on way to mom. ඒ කියන්නේ මොකද මං ගෙදර එන ගමන් බල්ලව දැක්කා. ඒතර මේ කාගෙන මොන බල්ලා ගැනද කතා කරන්නේ? The dog of fear. හැබැයි දැන් මෙහෙමනේ සාමාන්‍යයෙන් පාරේ ඕනතරම් street dogs ලා තියෙනවා. හරිද? there so many street dogs on the way to home no. වීදි බල්ලෝ කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් පාරවල් වල ඉන්න. හරිද? ඉතිකොට ඒ වගේ දැන් ඔයා කිව්වොත් I saw a dog on way to home කියලා. අපි මං ගෙදර එනම බල්ලෙක් දැක්කා. මගේ කොච්චර බල්ලෝ ඉන්නද ළමයිනේ. අන්න ඒ වගේ. එක අකුරකින් එක වචයකින් සම්පූර්ණ වාක්‍ය තේරුම වෙනස් කරන්න පුළුවන්. මේක ඔයාලට මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ පුතේ. නමුත් රචනා ලියනකොට සහ ඔයාලට ෆිගර් මේ අපි කියන්නේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් කියලා. හරිද? පික්චර් ඩිස්ක්‍රිප්ෂන් වලදී ගොඩක් මේ ආටිකල්ස් හොදා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. හරිද? හරි. මේක ලියා ගන්න ළමයි තේරුණාද? ආයිත් මම පැහැදිලි කරන්න ඕනද? definite articles දන්න බව අඟවන පදයක්. මතක තියාගන්න definite articles හොදා ගන්න එක් දෙයක් එක්ක. හරිද? දන්න බව අඟවන. නොදන්න බව අඟවන පදවලිය. කියන්නේ indefinite articles එක්ක තියෙන වෙනස තමයි මේක අපි දන්න බව අඟවන්න යොදා ගැනීම. හරි නේද? හරි? You can write down it. හරි. ඕන මම සිංහල නෝට් එකක් මෙතනට දෙන්නම්. Okay, Rubin? Okay, Rubin has already written. Salani ඉන්නවද නැත්නම් මේ ක්ලාස් එකට join නිදිද? We can't hear your voice. Salani, do you want me to give the single note here? Single note එක ඕනද? නෑ ඒ මම කියන්නේ මේ මොකද්ද කියන්නේ කියලා පැහැදිලි කරලා. මොකදම විශ්වාසයෙන් තේරුම් ගන්න පුළුවන් කියලා නේද දෙන්නටම? නැත්නම් පාඩම් කරනකොට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකයි. මම දෙන්නද සිංගල නෝට් එකක්? Is it okay? Finish? Okay sir. පුතේ මෙහෙම ලියා ගන්නකො කෝකටත් කියලා සිංගල නෝට් එක. හරිද? මෙතන definite articles කියන දන්න බව අඟවන පද. මෙහෙම ලියා ගන්නවා. මෙම පද යොදා ගනුයේ යම් නාම පදයක් විශේෂ කර දැක්වීමටයි. මෙම පද යොදා ගනුයේ යම් නාම පදයක් විශේෂ කර දැක්වීමටයි. මෙම පද යොදා ගනුයේ යම් නාම පදයක් විශේෂ කර දැක්වීමටයි. ඕකේ? හරි නේද? යමුද ඊළඟ ස්ලයිඩ් එකට?
Kalani you're finished මොකද අනිත් දෙන්නම finish කියලා මේ මට emoji එකකින් හරි කියනවා thumbs up you can put a thumbs up කියන්නේ වගේ zoom එකේ තියනවනේ අර මේ emoji set එක කිනා මූණ මෙම okay කියන fit කියන අන්න ඒ වගේ හරි emoji එකක් දෙන්න okay otherwise I don't know two boys are they use that one okay හරි පුතේ ඊළඟ එක indefinite article okay indefinite articles are used with singular unknown objects අන්න මේ දැන් කතා කරන්නේ නොදන්නා බව අඟවන පද හරිද ඒතර indefinite articles අපි යොදා ගන්නවා පුතේ singular කියන්නේ ඒක වචන unknown නොදන්නා දැන් හිතන්නකෝ අර මම කියපු example එක මම එදට අදාළ කරගන්න දැන් you are on the way to your home after the class is done right while you are on the way to home you saw a one dog okay so there are so many street dogs around your class and around the way to your home right so in that case after once you come to the home you are telling mother okay amma I saw a dog okay so she asked what the nonsense there are so many dogs are out of the around right so what are you talking about okay now once you if you say a dog there is a problem right but if you say the dog I saw the dog on the way to home okay then she says okay where it is I was already it in the cage okay kennel අපි කියන බලුකුරුට kennel කියලා දරුවනේ අලුත් වචන හම්බ වෙනවා ලියා ගන්න kennel කොහොමද කියන්නේ මේ ඔයාලගේ මම මෙතන වැඩිපුරම ફોකස් කරන්න පුතේ vocabulary හරිද vocabulary කියන්නේ ඔයාලගේ වාග්මාලාව. එතකොට ඔයාලගේ මෙන්න මේ පොත් ටික තියෙන්න ඕන. CR පොතක් තියෙනවා නම් හොඳයි නැත්නම් පොඩි පොතක් උනත් තමක් නැහැ ග්‍රැමර් වලට තියාගන්න. හරිද? ඊට පස්සේ paper writing papers වලට වෙනම පොතක් තියාගන්න. ඒක ග්‍රැමර් එකේ ලියන්න යන්න එපා. කවලම් මැල්ලුම් වෙයි. හරිද? අච්චාරු වගේ වේවි. මේ මොනවාද මේක ලියන්න යන්න එපා. ග්‍රැමර් පොතේ ලියන්න යන්න එපා. එසේ මොනද ඒව මේවා. එසේ ලියන්නයි paper discussion ලියන්නයි පොතක් තියාගන්න. හරිද? පොත් දෙකක් vocabulary ඔයාලා පහසු පොතක ඔයාලා වැඩිපුර බැලෙන පොතක බලන්න පුළුවන් පොතක තියාගන්න. හරි? එතකොට මේ ඒ quality ප්‍රයෝජනවත් වෙයි නැත්නම් grammar එක දනක essays එක දනක ඒතකොට නිකන් මේ ඇත්තටම it fed up you. ඒක ඔයාලටත් එපා වෙනවා. හරිද? වැඩ කරන්න ගියාම ඉංග්‍රීසි දෙයටම එපා වෙනවා. That's the way. Okay? හරි පුතේ. Indefinite articles නොදන්නා බව අඟවන පද indefinite articles are used with singular unknown object singular කියන්නේ මොකද්ද මෙන්න මේ වචන මතක තියාගන්න singular plural අපි කරනවා ඊළඟ පාඩමකදී මෙතන articles කරනවා ඊට පස්සේ අපිට prepositions තියෙනවා ඊට පස්සේ අපි adjectives වලින් පස්සේ singular plural කතා කරනවා හරිද එහෙමයි order එක යන්නේ මුලින්ම parts of speech කියන්නේ English වල තියෙන parts of speech කියලා. ඒ කොටස ඉවර වුණාට පස්සේ තමයි tenses. මම කියන්නේ present tense එම වලට මෙම යනවා. හරිද? චුට්ටක් පෙබරවාරි මාසෙ වගේ තමයි present tense පටන් ගන්න ඉන්නේ. Okay? ඊට කලින් be verbs එක ගැන කතා කරන්න. හරිද? Okay. Indefinite articles are used with singular unknown object. එතන මේ indefinite articles අපි යොදා ගන්න පුතේ singular. ඒ කියන්නේ singular කියන්නේ මොනවාද? ඒක වචන unknown කියන්නේ නොදන්නා. මේ singular කියන්නේ ඒක වචන unknown කියන්නේ නොදන්නා. උදාහරණයක් a dog and an apple. a dog කියලා කියන්නේ බල්ලෙක් and apple කියන්නේ apple ගෙඩියක්. අන්න බලන්න මෙතන ඊළඟ එකේදී අපි කතා කරනවා කොහොමද ඒක හරියටම use කරන්න කියලා. a dog and apple කියන එක. මේක ටැග් කරලා ලියා ගන්නකො. හරිද? ඔයාලා හවුස් ළමයි නිසා මම මේ පාඩම ගොඩක් වෙලාව දෙන්න ඕනේ නැහැ. Okay?
Finish? Okay, Salani. Good. Salani uses now emoji. Good. Okay, Isaran. I hope he's already finished. Shall we move into the next slide? Abhi lang slide ke daan dena. Okay? Okay, miss. Okay. Hari. දැන් මේ අපි කතා කරන්නේ use of an indefinite article. මේ පාඩමට එන්න කලින් ඔය දෙන්නගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. හරිද? දැන් සාමාන්‍ය මෙන්න මේ වචන වලට යුනිවර්සිටි කියන්නේ මොකද්ද? යුනිවර්සිටි. විශ්වවිද්‍යාලය. අන්න හරි. යුනිවර්සිටි කියන්නේ විශ්වවිද්‍යාලය. යුනිකෝර්න් කියන්නේ කවුද? දන්නවද එහෙම සතෙක් ගැන? හැරි පොඩ බලලා තියෙනවනේ. කංග වේන දැකලා තියෙනවද? මෙහෙම එකක් අන්න තියෙන්නේ. එයා විල ග්‍රීක් මිතොලොජි එක. කංග වේන කියලා සතෙක් හිටිය කියලා සාක්ෂියක් නැහැ. එයා කාටුන් වල එහෙම. හරිද? එතකොට යුනිකෝර්න් කියන්නේ කංග වේන. යුනිෆෝම් කියලා කියන්නේ ඔයාලා අදින ස්කූල් යුනිෆෝම් නේ. ඒකට මම අහන මෙන්න මේ ප්‍රශ්නයක්. මේ වචන එක අපි an university කියලාද කියන්නේ a university කියලාද කියන්නේ යුනිෆෝම් කියලාද එහෙම නැත්නම් an uniform ද a uniform ද? සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙන vowel එකක් එක්ක an යොදා ගන්න ඕන. දැන් මට ඔයාලා කියන්න එතකොට මේවත් එක අපි යොදා ගන්න ඕනේ මොකක්ද? යුනිවර්සිටි කියන වචනයයි යුනිෆෝම් කියන වචනයයි යුනිකෝර්න් කියන වචනයත් එක්ක. And okay. The next one, yeah, Salani, what is your answer? A university the and university the. An university? And university. How the copy? Ruvin, are you here? Minuga, Minuga, are you joining now? Yes, miss. Okay, Minuga. Minuga, were you in the last day, no? Yes, I think it. Yes, miss. Okay, Minuga. Minuga, there are two more friends here. Okay, today they have joined. Okay, Minuga. So we are discussing about quickly this thing. I think you have joined at the correct times. We are Minuga. Last day we stopped at here, no? Yes, miss. Okay, so today we can start from this part. Okay. Hari, මම මේකට අග්ගාලා හරි කරනවා පුතේ. මෙන්න මෙහෙමයි. With singular nouns start with consonant letters at A. ඒ කියන්නේ ගහුවනේ ඒක වචනයක්. හරිද? ඔයාලා අහලා තියෙනනේ consonant letters කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි වලදී ප්‍රධාන වශයෙන්ම consonant and vowel කියලා අකුරු දෙකකට බෙදෙනවා. මොනවාද? consonant and vowels කියලා. consonant කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඒකට කියනවා සිංහලෙන් ව්‍යාංජන ශබ්ද. ඒ කියන්නේ හල් ශබ්ද. හරිද? consonant sound එකක් vowel sound එකක එකතු වෙලා තමයි සාමාන්‍යයෙන් වචන හැදෙන්නේ. හරිද? ඒකත් මතක තියාගන්න. ඒක consonant. English වලදී we have only 5 vowels. What are they? A, E, I, O, U. හරිද? මොනවද මාත් එක්කම කියන්න හැමෝම A, E, I, O, U. මෙන්න මේවා තමයි අපිට තියෙන vowel පහ. ඒ කියන්නේ ස්වර අකුරු පහ. ඒතකොට සාමාන්‍යයෙන් a and යොදා ගන්නකොට ස්වර අකුරුත් එක්ක අපි an කියලා යොදා ගන්නවා. හරිද? එතකොට අනිත් අකුරු ඒ කියන්නේ B, C, D, F, G, H, J, K, L, M, N, P, Q, R, S, T, V, W, X, Y, Z මෙන්න මේ අකුරු තමයි consonant කියන්නේ. හරිද පුතේ? vowel පහයි English වල we have 26 letters. හරිද? අකුරු 26ක් තියෙනවා. ඔතනින් vowel පහක් ගියාම ඉතුරු 21ම consonant. එතකොට මේ consonant අකුරු හරිද? සාමාන්‍ය මේ consonant අකුරු එක පටන් ගන්න වචනයකුත් එක්ක දාන්නේ. හැබැයි හරිද? ඒක පැහැදිලිනේ. But with singular nouns start with vowel letters at that A, E, I, O, U. At and හරිද? හැබැයි පුතේ singular nouns. හරිද? singular noun
start with vowel. Vowel letters කියලා කියන්නේ A E I O U එක පටන් ගන්න ඒවත් එක්ක අපිට an දාන්න. උදාහරණයක් an apple. apple ගෙඩියක්. ඊළඟට an එක බිත්තරයක්. an ice cream. ice cream එකක්. an orange. orange දොඩම් ගෙඩියක්. an umbrella. umbrella කියන්නේ කුඩයක්. හැබැයි පොඩි තරක් තියෙනවා. වචන තුන හතරක් ඉංග්‍රීසි භාෂාවේ. දැන් ඔයාලා හැමෝම මට කියවනේ an university කියලා. මේක වැරදි දරුවනේ. ඒකමයි මම හිතුවදාම ඒක අහලා මෙතනට an කියලා දැම්මේ. හරිද? මතක තියාගන්න සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේදී මේ අකුරු පහම පුතේ A E I O U කියන අකුරු පහම vowel ස්වර ශබ්ද විදිහට සැලකුවට මේ වගේ තියෙනවා sound. දැන් උදාහරණයක් මෙන්න මේ මම මෙන්න මේ නම් and එතන a. හරිද? ඊට පස්සේ auntie A U A N T aunt කියලා කියනවා. ඊට ඔයාලට පේනවා මේ අයන්නට a කියන sound හතරක් තියෙනවා. අන්න ඒ වගේ e වලට a කියන ශබ්ද තියෙනවා. හරිද? ශබ්ද කියනවා. I වලට e කියනවා. ice cream I කියන ශබ්ද තියෙනවා. හැබැයි e හරිද? ink තීන්ත අන්න ඒ වගේ උදාහරණ. orange කියන නම් o විතරයි. උදාහරණයක් orange then owl howද owl කියන්නේ? බකමුණා. හරිද? owl කියලාත් යාට කියනවා. ඒක හරියම වචන තමයි owl කියන එක. හරිද? ඊට එතන ඔයන්නට owl කියන ශබ්දකුත් යනවා. හරිද? එතකොට ඒවට ඒ කියන්නේ මේ අකුරු අතර ස්වර ශබ්ද තියෙනවා. හරිද? එතකොට umbrella කියන එකට සාමාන්‍යයෙන් u වලට තියෙන්න ඕන ඌ ශබ්දය සහ ආ. umbrella. තව උදාහරණයක් දෙන්න මට බලන්න. u වලින් පටන් ගන්න vowel sound. හැබැයි u වලින් හරිද? u වලට තියෙන්න ඕන සාමාන්‍යයෙන් ආ කියන sound එකයි ඌ කියන sound එකයි. හැබැයි පුතේ මෙන්න මෙතන u යයන්න එන්නේ. University, uniform, unicorn. මෙන්න මේ යයන්න කියන්නේ සම්පූර්ණම consonant. ස්වර ශබ්දයක් නෙවි. ඒ කියන්නේ යයන්න දැන් සිංහල වුණත් අයිති වෙන ව්‍යංජනාක්ෂරනේ හල් අකුරු වලටනේ. අන්න ඒකම ඉංග්‍රීසි වලත් කියනවා. u කියන sound එක. යයන්න කියන්නේ consonant. යයන්න කියන sound එකකුත් එක්ක හරිද? මෙතන n දාන්න බෑ. අන්න ඒකයි හේතුව යුනිවර්සිටි විශ්වවිද්‍යාලය යුනිකෝන් කඟ වෙන යුනිෆෝම් කියලා කියන්නේ දිල ඇඳුම. මෙන්න මේ වචනත් එක්ක කොහෙදි හරි ඔයා n කියලා දැම්මොත් වැරදි. හරි වචනේ ඇයි එහෙම වෙන්නේ? මොකද u අකුර ශබ්දය යන්න කියලා තිබ්බට u අකුර vowel එකක් වුණාට ඒක vowel එකක්ද නැද්ද කියලා තීරණය කරන්නේ ඒක ශබ්දය. මතක තියාගන්න අකුරු වලට ශබ්ද තියෙනවා දරුවනේ. හරිද? එතකොට u කියනකොට එතන ඌ හරි ආ හරි sound එක එන්න ඕනේ. හරිද? ඒක පැහැදිලිද? හැබැයි ඊට පස්සේ දැන් ගිහිලා යුනිවර්සිටි එක දාන්න එපා වැරදි. කොහෙදි හරි තැනක යුනිෆෝම් එකත් එක්ක යුනිෆෝම් කියලා වචනත් එක්ක u කියන ශබ්දය තියෙනවා නම් දාන්න එපා. හරිද? වැරදි. සම්පූර්ණම වාක්‍ය වුණත් කපලා දාන්න. ඉංග්‍රීසි වලනේ. ඉංග්‍රීසි වල punctuation mark එක කියලා කියන්නේ කමයි ඡේද වෙන් කරන්න නැතුව punctuation mark මිස් වෙනවත් මතක තියාගන්න ළමයි මොකද වෙන්නේ ලකුණු නැති වෙනවනේ okay මේක ලියන්නකෝ පැහැදිලිද ඒක put a thumbs up if you understood it if not I can explain it again මම ආයෙත් පැහැදිලි කරන්න තේරුම් නැති වුණා නම් පැහැදිලි වුණාද ඒක? Okay Salani. What about Isara? පුතේ ආයිත් මම කියලා දෙන්නම්. Okay. හරි. මේක ලියා ගන්නකො එහෙනම්.
මම මෙතන නෝට් එකක් දෙන්නම් විශේෂයෙන්ම මෙන්න මේ යුනිවර්සිටි. මෙතන මේ යුනිවර්සිටි කියන එක ලියලා ඔන්න මෙතන ඉස්සරහින් කතරයක් ක්‍රොස් එකක් දාගන්න. ඊට පස්සේ නේ ඔක්කොම මෙන්න මේ හරි විදිය. හරිද? මම මෙතන සිංහල නෝට් එකක් දෙන්නම්. ඕකේ ඉස්සෙල්ලා ඔයාලා ලියරුණාට පස්සේ මට thumbs up එකක් දෙන්න. I finish කියලා. Okay, Sarah. What about others? Okay, miss. Okay. අපි මෙහෙම ලියමු සිංහල නෝට් එක. ලියා ගන්නකො මෙහෙම. consonant අක්ෂරයකින් පටන් ගන්නා වචන සමග යොදා ගනී. consonant අක්ෂරයකින් පටන් ගන්නා වචන සමග යොදා ගනී. හරිද? consonant අක්ෂරයකින් පටන් ගන්නා වචන සමග යොදා ගනී. හරිද? ඊට පස්සේ vowel අකුරු ඔයාලා දන්නවනේ 66 and 99 66 99 inverted commas දාලා ලියා ගන්න. vowel කියන්නේ ස්වර. vowel අකුරකින් පටන් ගන්නා වචන සමග ඇන් යොදා ගනී. vowel අකුරකින් පටන් ගන්නා වචන සමග පුතේ ඇන් යොදා ගනී. නමුත් මෙන්න මේ වචන තුනත් එක කියන්නේ university, uniform, unicorn. නමුත් university, uniform, unicorn යන වචන සමග university, uniform, unicorn යන වචන සමග යොදා ගනුයේ ඒකක් විතරක් යොදා ගනුයේ පමණි. හරිද? full stop. ඊට පස්සේ ලියන්න ඒට හේතු වෙනුයේ am I too fast? මම මේක වැඩිද? ඔයාලා කවුරුත් කතා කරන්නේ නැහනේ. so ඒට හේතු වෙනුයේ එම වචනවල you නම් හල් ශබ්දය කියන හල් ශබ්දය ඇතුළත් වීමයි. හරිද? vowel එකක් නෙවෙයිනේ you කියන හල් ශබ්දය. ඒ කියන්නේ නැත්නම් අපි කියන එකට ව්‍යංජනාක්ෂ ශබ්දය you නම් හල් ශබ්දය තිබීමයි. හරිද? Okay. හරිනේ? Okay. හරිද? හරි. Okay, we are going to the next one. Now, here, don't write this title, okay? Every time it comes. හරි. මෙතන අපි කතා කරන්නේ පුතේ the use of මෙතන අපි කතා කරන්නේ use of the යොදා ගන්න අවස්ථා. හරිද? sorry, use of and කියන්නේ indefinite article යොදා ගන්න අවස්ථා. හරිද? indefinite article යොදා ගන්න අවස්ථා.
use of indefinite article, right? මෙන්න මේක තමයි මාතෘකාව. මෙතන එන්න ඕන use of indefinite articles. හරි. මෙන්න මේක මාතෘකාව යොදා ගන්න තැන් අපි බලමු. මේ තියෙන use උදාහරණයක් පුතේ මේ indefinite article අපි යොදා ගන්නවා එකක් singular unknown. නොදන්නා එක් දෙයක් ගැන කතා කරන්න. මොකද නොදන්නා එක් දෙයක් ගැන කතා කරන්න තමයි අපි singular unknown එක යොදා ගන්න. ඊට පස්සේ අපි උදාහරණයක් I want to buy a new book. මට අලුත් පොතක් මිලදී ගන්න. බලන්න මෙතන singular දේ තමයි අලුත් පොතක් කියන එක. හරිද? ඒක අපි නොදන්නනේ දැන් අලුත් පොතක් කියනකොට පොතක් මගේ දන්න පොත නෙවෙයිනේ මම ලියපු. මම දන්න පොතක් නෙවෙයි මම ගන්නන්නේ අලුත් පොතක්. හරිද? ඒකට මේ අවස්ථාවේදී to talk about singular unknown thing. පැහැදිලිවම නොදන්නා එක් දෙයක් ගැන කතා කරන්න. හරිද? මේක තමයි මූලික අරමුණ පරමාර්ථය. ඊළඟට to refer something for the first time. මෙන්න මේක මම විශේෂයෙන්ම මෙතන add කරන්න හේතුව තමයි දැන් already picture description තියෙනවනේ. What do you mean by picture description ළමයි? මොකද picture description එක කියන්නේ? ඔව්. මොකද picture description එකක් කියන්නේ? ඔයාලට පින්තූරයක් දීලා අනිවාර්යෙන් පළවෙනි පේපර් එකට එනවා. පේපර් එකේ ස්ට්‍රක්චර් එක දන්නවනේ දරුවනේ නේ. පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද? පළවෙනි පත්‍රයට පළවෙනි first paper එකට they are giving us how many marks 40 නේ 40ක්. එතකොට මෙතන අනිවාර්යයෙන්ම තියෙන එක තමයි ලකුණු 5ක් විතර ගන්න පුළුවන් picture description එකක් නේ. වාක්‍ය පහක් හරියට. picture description වල එකපාරටම the කියලා යොදා ගන්න එපා. අපි හිතමු picture description එක මිනිස්සෙක් ඉන්නවා. ඔයා the man is drinking water. මිනිස්සෙක් වතුර බොනවාද the man. ඔයා කොහොමද පුතේ the man කියන්නේ නොදන්න මිනිස්සෙක්ට? හරිද? ඊටකොට picture description වලදී යම් දෙයක් ගැන මුල් වතාවට අඳුනනකොට අන්න මොකද article එක යොදාගන්නේ සහ and. හරිද? ඒ කියන්නේ indefinite article. ඒක තමයි මම මෙතන කිව්වා to refer something for the first time. කරනකොට. ඊට පස්සේ වාට මෙන්න මේක බලන්න. මම කියනවා I have a new car. I have a new car. I have a new car. Okay? A new car. මට අලුත් කාර්යයක් තිබෙනවා. It is blue in color. ඒක ඔයා මෙතන කාර්ය ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කරනවා. ඊට පස්සේ තමයි ඒක නිල් පාටයි කියලා කියන්නේ නේ. it කියන එක යොදාගත්තා. I have a new car. It's blue in color. First of all you put the indefinite. මුලින්ම indefinite article එක යොදාගත්තා. එහෙම නැත්නම් ඔයාලට මුලින්ම කියන්න පුළුවන් නේ. I have the car. It's blue in color. මට කාර්යය තිබෙනවා. ඒක මේ නිල් පාටයි. ඒක පැහැදිලි නෑ නේ. හරිද? ඒක when we talk about the meaning of that sentence, it's useless. ඒක තේරුමක් නැහැ. With names of job. අන්න දරුවනේ අනිත් දේ තමයි names of jobs. රැකියාවක් කරනකොට profession එකක් කරනකොට ඔයා career කියලා කියනවා අපි ඒකට career profession job employee ඔය ඔක්කොම වචන කියන්නේ job එකකට කියන. හරිද? career employee job මම ආයිත් කියනවා මේ වචන අපිට you can use them in most probably when you are writing an answer to essay, right? essay එකක් අපි දන්නේ දැන් මේ පාර මට ටාගට් කරන්න පුළුවන් මේ පාර O level වලට එහෙම පොඩි ටික්ස් ආවා මෙන්න මේකයි essay topic එක එන්නේ කියලා බොහෝ දුරට කොරෝනා පැන්ඩමික් එක ගැන අනිවාර්යයෙන්ම එනවා පැන්ඩමික් එක ගැන හරිද පැන්ඩමික් විතර කොරෝනාවත් එක්ක යන වෙනම වචන සෙට් එකක් තියෙනවා උදාහරණයක් vaccination vaccine ඊට පස්සේ treatment ඊට පස්සේ lockdown quarantine ඊට පස්සේ තව තියෙනවා pandemic epidemic හරිද ඔන්න ඔය වගේ වචන සෙට් එකක් තියෙනවා so you have to be very familiar with that jargon ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් එනවා නම් ඒ වචන වලට කියන jargon හරිද හරි ඊට පස්සේ මෙන්න මෙතන බලන්න මෙතන he wants to be an engineer ඔහුට අවශ්‍යයි එතකොට ඔයාගේ රැකියාව අපි හිතමු යම් පුද්ගලයෙක්ගේ රැකියාව විස්තර කරනකොට ඔයාට සහ and ඒ කියන්නේ අපි ඒවට කියන indefinite article කියලා indefinite articles use කරන්න වෙනවා. හරිද? ඊට පස්සේ Mary is trained to be an engineer. Mary අපි මෙතන දාමු Mary trained වෙන්න doctor කෙනෙක් වෙන්න කියලා. Mary is training to be a doctor, right? Mary
පුරුදු වෙන්න. එහෙම නැත්නම් ඉගෙන ගන්න ડોක්ටර් කෙනෙක් වෙන්න. ඊට පස්සේ with nationalities and religion. පුතේ ඔයාගේ ආගම ජාතිය ගැන විස්තර කරනකොට අපි අනිවාර්යෙන් ජාතිකයෙක්. හරිද? මට ඕන මම මෙතන පල්ලෙහායින් එන්ටර් දීලා ටයිප් කරනවා I am a Buddhist. මම බෞද්ධයෙක්. I am a Buddhist. හරිද? I am a Buddhist. මේ ඔයාලට මේක පැහැදිලිව පේනව නේද? මම තව උනම් ස්ක්‍රීන් එක ලොක් කරන්නද? Can you all see it properly? සුදම් දවස. අන්න හරි. පික්චර් එකක් බලලා විස්තර කිරීමක් සාලයි. හරි පුතේ මගේ chat box එකේ හිටපු ගමන් වැඩ කරන්නේ නැහැ. That's good morning. Good morning everyone. සාලනි message එවලා තියෙනවා. Okay. හරි. හරි. With names of job. He wants to be an Sudam. Sudam, are you here? He joined no. Okay. හරි. දැන් මෙතන nationalities ඒ කියන්නේ ජාතීන් ගැන. John is a Frenchman. John කියන්නේ ප්‍රංශ ජාතිකයෙක්. මේ බලන්න. දැන් ඔයාලට කියන I'm a Sri Lankan. මම ශ්‍රී ලාංකිකයෙක්. හරිද? ශ්‍රී ලංකන් කිව්වොත් විතරයි එන්නේ. හරිද? So I am a Buddhist. මම බෞද්ධයෙක්. I'm a Muslim man. එහෙම අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ after there is there අන්න picture description වලදී යොදා ගන්න පුළුවන්. There is a box on the table. මේසේ උඩ පෙට්ටියක් තියෙනවා. හරිද? අන්න ඒ වගේ there is there are වලින් පස්සේ ගොඩක් there is වලින් there are එක එන්න ඕන plural නේ. හරිද? there is වලින් පස්සේ එන්න පුතේ indefinite article එකක්. හරිද? there is a box on the table. There is a boy in the garden. අන්න ඒ වගේ there is පුතේ බලන්න there is a big building on the left side of the road. පාරේ වම් පැත්තේ ලොකු building එකක් තියෙනවා. එතනට යන්න. හරිද? ඔයාලට road instruction එක දෙනකොට ගොඩක් උදව් කරන්න පුළුවන්. හරිද? හරි? Okay, miss. හරි. මෙඩියෝ පැහැදිලිද? මේ ටික ලියා ගන්න. පැහැදිලි නැත්නම් ආයෙත් අහන්න මම ආයෙත් කියලා දෙන්නම්. හරිද? විච හරියට ඇහෙන්නේ නැහැනේ සමහර වෙලාවට. රුවින් මම ඇහෙනවද දැන්?
connection issue එකක් ගන්න නැහැ පුතේ. අනිත් අය මම වැහෙනවද ඔයාලට? yes miss. Okay. Ruvin, check your connection. Sometimes there may be connection issues, no? Hari. Yes. Okay, දැන් එහෙනම් answer. එහෙනම් නැත්තම් කියන්න ඔයාලට unmute කරලා කියන්න පුළුවන්. හරිද? මම කැමති ඔයාලා හැමෝම මේ mic unmute කරන් ඉන්නවනම් ගෙදර කියන්නේ ගොඩාක් noises නැත්තම්. හරිද? නැත්තම් සද්ද වැඩි නම් අද කොහොමද ඉරිද කට්ටිය හැමෝම ඉන්නේ. ඔයාලා හැමෝටම මේ වෙලාව පහසුයි නේද? පහසුද? මිස් මේ අද ටිකක් උදේ ගන්න පුළුවන් Yes, තව miss. ටිකක් Okay, පුතේ. තව ටිකක් උදෙන් ඔව් මිස් තව ටිකක් උදේ ක්ලාස් එකක් තියෙනවද ඔයාට? ඔව් මිස් මේක ඉවරනකම් තව ක්ලාස් එකට යන්න ඕනේ මිස් ඒකයි මේක දැන් පැය භාගයක් බලන්න එහෙමද? 6:00ට ආයෙත් වගේද? 6:00ට 6ට වගේනේ. පොඩු කියන්න ඕනේ මම නැගිටිනකොට තාත්තයි. 7ට වගේ පුළුවන්ද? බෑ. එක එක අයට එක එක ප්‍රශ්න තියෙනවා. සමහර අයට බෑලු සමහරකට මෙහෙම 7:00 පුළුවන් 7:30 හැමෝටම පුළුවන්ද ස්කූල් ටයිම් එකනේ ආරොවින්ට 7:30ට ක්ලාස් එකක් ඉවර වෙනවලු එතනත් ප්‍රශ්නයක් තියෙනවානේ උදේ පාන්දරේ එච්චර උදේ පාන්දරේ ක්ලාස් ගන්නද 5:30 වගේ ඔව් science හොඳ ටයිම් එකක සර් දාලා තියෙන science ඒ නැත්තම් උදේ එයාට එක ක්ලාස් එකක් තියෙනවානේ 7:00ට එක්කෙනෙක් රුවින් ආට අපහසුද 7:00ට ඉවරලා ආයි ජොයින් වෙන්න පහත ඉතින් පුතේ 7 ඉඳලා මේ 7:00 වෙනකන් තියෙනවා නේද විනාඩි 30ක් කන්න උදේ කෑම එක බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පුළුවන් නේ 7:30 7:30 ඕකේද හැමෝම මට එහෙම වුණත් 5:30 රුවින්ට 7:30 ක්ලාස් එකක් ඔයාලට මේ ඊසර ක්ලාස් එක තියෙන්නේ 10:00ටද 9ට මිස් තියෙන්නේ නම් හරි ප්‍රශ්නයක් දැන් එහෙම වුණොත් මට මේම් දෙයක් කරන්න පුළුවන් මේ මගේ අද ක්ලාස් එක තියෙනවා මේකෙම grade 10 එක ඒක යන්නේ 5:30 to 7:30 එහෙනම් මම ඒගොල්ලෝගේ ක්ලාස් එක උදේ දාගෙන ඔයාගේ ක්ලාස් ඔයාලා ක්ලාස් එක හවස දාන්නත් පුළුවන්ද මිස් හවස නම් කොහොමද බෑ හවස නම් කොහොමද බෑ මිස් 7:00ට දාගමු එහෙම නැත්තම් කමන්නේ මිස් ඒක නම් එක දරුවෙක්ට ක්ලාස් එකක් තියෙනවලු ඒකයි මේ අත් පවුනේ උදේ පාන්දර 5 ඉඳලා මං හිතන්නේ ක්ලාස් තියෙන්නේ 5:00ට අඟහරුවාද දැම්මොත් ප්‍රශ්නයක්ද අඟහරුවාද එක්කෙනෙක්ට ප්‍රශ්නයක් නේ බෑ රුවින් එහෙනම් අපි 7:30 දාමුද ක්ලාස් එක ක්ලාස් එකේ ඉන්න ගමන් මොනවා හරි බ්‍රෙක්ෆාස්ට් එකක් කන්න මිස් අවුලන් අපිත් එහෙම මමත් එක දිගට සමහරක් දවස්වල කැම්පස් එකේ ලෙක්චර්ස් ඉනකොට කන ගමනුත් අහන් ඉන්නවා that's okay හරිද මේ මොකද තව යාළුවෝ එතකොට ඒත් ඊසර මේ ඔයාලට අනිත් ක්ලාස් එක 9 නේ 7:30 9:30 ඒ ක්ලාස් එක චුට්ටක් එහෙම කරගන්න බැරිද ඒක පුළුවන් මිස් පුළුවන් මේ පැය භාගයක් දාගන්න පුළුවන් එහෙම කියන්න එපා මොකද සබ්ජෙක්ට් එක කොමර්ස් එකක් තියෙන්නේ මිස් කොමර්ස් එකක්ද අයියෝ ඒකත් ඔන්ලයින්ද
ඉස්කෝලේ සර් කෙනෙක්ගේ තියෙන්නේ ඔන්ලයින් එක. එහෙමද? හරි මේ අපි බලමු. මම පොඩ්ඩක් මේ දියුෂ් සර් එකත් මේ ඔන්ලයින් සිලෝන් ඔන්ලයින් බිස්නස් සර් එකත් කතා කරලා ඔයාලට ටයිම් එකක් කියන්න. හරිද? හරි. එතකොට ඒ සර් ඔයාලට ටයිම් එක කියාවි හරියට. මොකද මේ ක්ලාස් එකක් තව ක්ලාස් එකක් ක්ලෑෂ් වෙනවා කියන්නේ ඒකත් අපරාධනේ. හරි. ඊළඟ එක ළමයි ඔක්කොම ෆිනිෂ් නේද මේක? Hello? Okay. We'll quickly move into the next one. මෙන්න ළමයි මේකත් මිනුග අපි මේ කතා කරලා පුතේ දාගන්න Minuga, Ruvin, did we start this part? Where is Minuga? Ruvin, Minuga. මගේ chat box එකේ සමහර අය messages පස්සේ මට එන්නේ මගේ chat box එක කතා කරා. ලිව්වද මේ ටික? ඔව්. කොතෙන්ද යනකම් අපි කිසිත් කතා කරාද? මේව කතා කරන්න නෑනේ. නෑ. මේක කතා කරත් නෑනේ. හරි. හරි. අපි මෙතන ඉඳන් කතා. දැන් මේ කතා කරන්නේ the uses of the. හරිද? the යොදා ගන්න. දැන් ඒ කියන්නේ definite article එක. පළවෙනි එක තමයි ළමයි හොඳට අහගන්න. ගංගා සාගර මුහුදුත් එක්ක the යොදා ගන්නවා. හැබැයි ආවට ගියාට හැම ගංගාවක් මුහුදු එකම මේ යොදා ගන්න බෑ. හරිද? with names of rivers, ocean and seas. ocean කියන්නේ පුතේ සාගරයක්. sea කියන්නේ මුහුදු, river කියන්නේ ගංගා. දැන් මෙතන බලන්න the red sea රතු මුහුද අහලා තියෙනවනේ. රතු මුහුද ගැන කියනකොට the Red Sea, the Pacific Ocean, Ocean සාගරය, Pacific සාගරය, the Dead Sea කියන්නේ මල මුහුද. ඒතර මෙතන මම ගංගාවල නම් දාලා නැහැ. මොන වගේ ගංගා එක්කද අපිට යොදා ගන්න පුළුවන්? හරිද? මහවැලි river. ඔව්, the මහවැලි කියන්න පුළුවන්. the මහවැලි river. ඔයාලා මෙතන තව ඔයාලා දන්න the මහවැලි river, the වලවැලි river ඒ වගේ මොනවා හරි දන්නේවත් එක්ක හරිද එකපාරටම මතක තියාගන්න දරුවනේ මහවැලි river එක උනත් මහවැලි ගඟ උනත් එකපාරටම අපිට ඉන්ට්‍රොඩියුස් කරන්නකොට the යොදා ගන්න එපා හරිද අර ඉන්ට්‍රොඩියුස් කරලා ශ්‍රී ලංකා has මෙන්න මේ වගේ ශ්‍රී ලංකා has 4 long rivers one of them are the මහවැලි river නේ වගේ හරිද දැන් මෙන්න මේව the red sea කියන ඒවත් එක්ක නම් කොහොමත් මල මුහුද පැසිෆික් සාගරය ඊට පස්සේ ඉන්දියන් ඕෂන් හරිද අන්න ඒවත් එක්ක අපිට දාන්න පුළුවන්. හරිද? ඉතින් මතක තියාගන්න the යොදා ගන්න තැන්. the යොදා ගන්න ආවට කියන්නේ හැම එකම බෑ. හරිද? the යොදා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම ගංගාවල නම් එක්ක ocean සාගර සහ sea. මෙතන ලියාගන්නකෝ. මෙතන මේ අපි කතා කරන්නේ uses of the. හරිද? the යොදා ගන්න අවස්ථා. මෙතන මේ uses of the කියලා ලියාගන්නකෝ. ඉස්සෙල්ලම ලියාගන්න. හරි මෙන්න මේ විදිහට ලියාගන්න uses of the with names of rivers oceans and seas මම දෙන්නම් සිංහලෙන් නෝට් එක අනිත් අය හැමෝම මේක ලියා ගන්න ලියලා පුට thumbs up හරිද ඉක්මනට අපි මේ පාඩම මේ තව ටිකක් කරලා මේ රචනා වලට යන්නද කතා කරන්නේ කොහොමද කියලා හරිද
finish හරිනේ සිංහල නෝට් එක ඕනම අයත් ලියා ගන්න හොම්ම ඇහෙනවනේ මාමනේ ප්‍රධාන වශයෙන් ගංගා සාගර සහ මුහුදු වල නම් සමග ද යොදා ගනී ප්‍රධාන වශයෙන් ගංගා සාගර මුහුදු වල නම් සමග ද යොදා ගනී ඔයාලට සෙනසුරාදා පුළුවන් ආන්සර් ළමයි are you guys finished finished okay what about others Salani මේ ටික අපිට කතා කරන්න තියෙනවා හරිනේ Salani okay හරි ළමයි සිංහල නෝට් එක ඕන ලියා ගන්න කිව්වා වගේ ගංගා සාගර මුහුදු වල නම් සමග මේ the red sea මල රතු මුහුද the pacific ocean හරිද pacific සාගරය red sea මල මුහුද අනිත් අය තිනවනේ රුවින් මිනුක පැහැදිලිනේ පුතේනේ එක දරුවෙක් ඇවිල්ලා yes it's okay එක දරුවෙක් ඇවිල්ලා මිස් වුණා කවුයා සුදක් කියලා කවුරු හරි හරි ඊළඟ එක මේ with parts of the world මෙම parts of the world ලෝක සිතියමක් දාලා තියෙන්නේ parts of the world කියන්නේ ලෝකේ කොටස් එක පුතේ ඒ යටසේ අපි කතා කරනවා මේ තියෙන සාමාන්‍යයෙන් දැන් අපි කියනවා middle east the middle east කියන්නේ මැද පෙරදිග ඒවත් එක්ක ලෝක කොටස්නේ හරිද අපි යොදා ගන්න ප්‍රධාන වශයෙන්ම මොකද්ද the middle east මේ තියෙන the south දකුණු පැත්තට වෙන දක්ෂිණ අර්ධද්වීපයනේ the south අන්න ඒ වගේ සාමාන්‍යයෙන් දකුණත් එක්ක යොදා ගන්නේ නැහැ the south කියලා දැන් උදාහරණයක් ඔයාලගේ කවුරු හරි foreigner කෙනෙක් එනවා when a foreigner comes to Sri Lanka then he or she asks about දෙමු ගාල්ලේ කවුරු හරි ඉන්නද මේ හරිය okay ගාල්ලේ මොරේ he or she is asking about how to go to Goal Port right ඉතින් කවුරක්වත් නැතුව ඇති ගාල්ලට ඇවිත් නැතුව ඇති අය Goal Port එතකොට ඔයාලට කියනවා ගාල්ලේ town එකේ ඉඳලා කෙලිම go straight then turn to south හරිද turn south එහෙම නැත්නම් turn left හරිද එතන turn the south කියලා එහෙම කියන්නේ නැහැ හරිද දකුණ කියන විශේෂ කරන්නේ නැහැ මෙතන ලෝකයේ දකුණ දක්ෂිණ ද්‍රවය sorry ද්‍රවයක් නෙවෙයි දකුණු කලාපය කියන අදහසින් තමයි the south කියන එක ඊට පස්සේ with deserts කියලා කියන්නේ කාන්තාර හරිද කාන්තාර the Sahara desert Sahara කාන්තාරය හරිද Sahara desert මෙතන double s આવොත් කන අතුරු පස මේ කතා කරන්නේ desert කියන්නේ කාන්තාරය. ඒතර කාන්තාරය එක්ක අපි දන්න ලොකු කාන්තාරයක් තමයි ලොකුම කාන්තාරය the Sahara desert. වැරදිලාවක්වත් double s දාන්න එපා. ඒතර double s આવොත් අතුරු පස Sahara අතුරු පසක් වෙලා. හරිද? with forest ඊළඟට කතා කරන්නේ මොකද්ද? forest කියන්නේ වනාන්තර. the Amazon forest Amazon වනාන්තරය. ඔයාලට පිටින් ඕනනම් the Sinharaj forest. හරිද සිංහරාජ ෆොරස්ට් තව ටිකක් යන කාලෙකට අපිට ෆොරස්ට් එකක් කියන ෆොරස්ට් එකකුත් නෑ දැන් විල්පත්තුත් කපලා ඉවරයිනේ නේ ඉතින් සිංහරාජ කියනක් වෙන්නේ නෑ අපිට සිංහරාජෙත් කපන්න ගා හරිද ළමයි ඉතින් parts of the world ලෝකෙ මෙන්න මේක කොටස් තුනකට බෙදලා with desert with forest මේකත් ටක් ගාලා ලියා ගන්න මම දෙන්නම් සිංහල නෝට් එක ඕන අයට හරිද
Okay, finished. Okay. Inside, what about other? හරි පුතේ මෙහෙම ලියා ගන්න අවශ්‍ය නම් ලෝකයේ කොටස් ගැන කතා කිරීමේදී ද යොදා ගනි. හරිද? ලෝකයේ සම්බන්ධව කතා කරන විට ද යොදා ගනි. එහිදී කාන්තාර වනාන්තර පිළිබඳ සමගද ද යොදා ගැනීමට සිදුවේ. අන්න ඒ වගේ ලියා ගන්නකො. ලෝකයේ සම්බන්ධයෙන් රුවින් කො අනිත් රුවින් තුයි මීනු ගයි අද සයිලන්ට්. මිනුග ඉන්නවනේ කවුරුත් දිදි නෑනේ. හරි දරුවනේ. මේක හරිනේ. කතා කරන්න හොඳේ. තේරෙනවද නැද්ද? ඕකේ මිනුග. ෆිනිෂ් නෝ හරි පුතේ. ඊළඟ එකට යන් with unique objects. Unique කියන්නේ things which are never changing. වෙනස් නොවන දේවල්. හරිද? අපි කියන්නේ විශ්වීය දේවල් කියලා universal කියලා කියනවා මේවට. Unique objects are the things which are not changed. මේ මොකටද පේනවනේ? Unique objects are the things which are not changed. පහසුවෙන් වෙනස් වෙන්නේ නැති දේවල් වලට අපි කියනවා මොකද්ද පුතේ? Unique object. විශ්වීය දේවල් කියලා කියනවා. උදාහරණ the sun. Sun කියන්නේ ඉර, the moon කියන්නේ හඳ, the earth කියන්නේ පෘථුවිය, the equator කියන්නේ සමකය. මෙන්න මේ දේවල් ලෝක විනාශයක් ආව නැතත් මිසක් වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ දේවල් එක universal things you have to use. හරිද? මෙතන ලියා ගන්න with unique object. මේවට කියන අපි මොනවද කියන සර්වකාලීනනේ. I don't know about the single word. වෙනස් නොවන දේවල් සමග ද යොදා ගනි. The moon, the sun, the earth, equator. එකත් ලියන්න. Okay. Finish. Okay, Minuga, noted. Okay, හරිනේ දරුවනේ මෙතන ලියා ගන්න ඕන ඔයාලා කියන සදාකාලික මොකද ඕනේ කියන සදාකාලික දේවල් කියලා කියනවානේ. වෙනස් නොවන දේවල් සමග කියන්නේ සර්වකාලීන හරි මොකක් හරි ඔන්න වචනයක් තියෙනවා I'm not good at Sinhala right. සර්වකාලීන වස්තුන් සමග කියලා හරි ලියා ගන්නකො මේ සර්වකාලීන වස්තුන් සමග ද දාගන්න. විශේෂයෙන් මතක තියාගන්න ඉර ගැන ලියනකොට අනිවාර්යෙන් ද සන් කියලා වාක්‍යයක් පටන් ගන්න. හරිද? අපිට තියෙන්නේ මේ ලෝකෙට එක ඉරයි. ඒකට යා විශ්වීයයි. ඒක universal. The sun. We have only one moon. Therefore, you have used the moon. The earth. මතක තියාගන්න දරුවනේ the earth. earth කියන්නේ මෙහෙමයි. the වලට පස්සේ vowel ලකුරකින් පටන් ගන්න ශබ්දයක් තිබ්බොත් ඒක pronounce වෙන්නේ the කියලා. Okay, the earth. The equator. Equator කියන්නේ සමකය. You know what is samakya, right? Okay, I'm not going to explain here. Finished everyone?
Shall we move into the next one? Because we have only another 30 minutes, right? Time is passing so fast, Olavai. Okay, this is the last one for today's slide. Then after, I think we have a little bit to continue. හරි පුතේ with superlative. What do you mean by superlative? යම් කිසි අවස්ථාවක් මේක අපි ඊළඟ පාඩමේදී ඉගෙන ගන්න. ඊළඟ පාඩමේ නෙවෙයි ඊළඟ පාඩමේ. ඒ කියන්නේ prepositions තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. Next, our lesson is adjective. So under adjectives, you will be able to learn this lesson. Okay. When we want to compare two things and when we want to demonstrate the highest position of something, we have to use the superlative. යම් කිසි පුද්ගලයෙක් වේවා යම් කිසි දෙයක් වේවා යම් කිසි ආකාරයක ගති ගුණයක් වේවා මොනම දෙයක් සංසන්දනය කරනකොට අපි දන්නවනේ ලංකා මිනිස්සු හරි දක්ෂයි සංසන්දනය කරන්නනේ. එතකොට අන්නේ වගේ සංසන්දනය කරනකොට මෙන්න මේ වගේ යොදා ගන්න comparative form එක. හරිද? දැන් මෙච්චර දවස් සිංහලෙන් compare කරා නම් here after you learn in this lesson you will be able to compare in English, right? And the superlative කියන්නේ යම් කිසි අවස්ථාවක උච්චතම එහෙම නැත්නම් උපරිම අවස්ථාව. දැන් හිතන්න ලෝකේ තියෙන රටවල් වලින් මම පොඩි ප්‍රශ්නයක් අහන්නේ. What is the biggest land? What is the biggest country? මොන රටද විශාලම රට විදිහට අපි සලකන්නේ? This is general knowledge, guys. Russia. Very good, Russia. It's on my slide also. Russia. රුසියාට පස්සේ මම හිතන්නේ භූමි ප්‍රමාණයෙන් විශාලම ඉන්දියාවනේ. ජනගහනයෙන් විශාලතම ජනගහනය වැඩි අධිකම රට චීනය. පස්සේ ඉන්දියාව තමයි ජනගහනය අධිකම රට. එයාදින් බලනකොට ඉන්දියාව තව 5 years නැත්නම් 10 years වගේ වෙනකොට ලෝකේ පළවෙනි ස්ථානය ගනීවි ජනගහනයෙන්. හරිද? හරිද? එතකොට යම් කිසි අවස්ථාවක ඒතර Russia is the biggest country of the world. ලෝකයේ විශාලතම හරිද? ලෝක විශාලතම රට the biggest දන්න පුතේ විශාලතම රට the මෙන්න මෙතන the දානවා. හැමතිස්සෙම superlative උච්චතම අවස්ථාව ගැන කතා කරනකොට එතන the එනවාමයි. the නැත්තම් ඔයා කියනවා නම් Russia is biggest country සම්පූර්ණ වාක්‍ය වැරදි. You cannot skip the word the කියන වචනය හලන්න එපා. ඒක වැරදි සම්පූර්ණයෙන්ම. මේක මම ගත්තේ සමහරක් වෙලාවට ඔයාලා දැකලා ඇති O level question paper එකේ English paper එකේ second එකේදී graph එකක් එනවා. chart එකක් එනවනේ. bar graph එකක් හරි pie chart එකක් හරි එක්ක ප්‍රස්තාරයක් එනවා බාර තීරු ප්‍රස්තාරයක්. නැත්නම් pie chart එකක්. I don't know Sinhala how to say the වෘත්ත ප්‍රස්තාරද? වක්‍ර ප්‍රස්තාර හරි වෘත්ත ප්‍රස්තාරනේ. අපි English වලදී කියන්නේ pie chart කියලා. pie chart එකක් එනවා. හරිද? මෙහෙම රවුමක් ඇතුලේ. එතකොට ඒක describe කරන්න වෙනවා. එතකොට මෙන්න මේ වගේ superlative form එක අනිවාර්යයෙන්ම you have to tell, let's say the pie chart is about the percentage of the students have obtained in their English exam. English වලදී ගත්ත ලකුණු ගැන. එතකොට the highest number of student obtained 65. අපි කියමුකෝ වැඩිම ළමයි ප්‍රමාණයක් ලබා ගත්ත ලකුණ 65යි. අන්න ඒ වගේ superlative වෙනවා. හරිද? එතකොට දැන් ඔය class එකේ charts ගැනත් A to Z ඔක්කොම මම උගන්වනවා. ඒ නිසා බය වෙන්න එපා. හරිද? He is the tallest student of the class. ඔහු තමයි පන්තියේ උස්සම ළමයා. Tallest, the tallest. English is the most interesting subject. එමනේ. ඔයාලගේ මම අහුවොත් what is the most interesting subject කියලා interesting කියන එකයි හේතුවක් වෙනවා. ඇයි the එක most කියන්නේ? ඒක adjective වලදී මම කියලා දෙන්නම්. මොකද syllable ගන්න. big කියන එකට syllable එකයි. Interesting syllable තුනයි syllable එකකට වැඩි වචනත් එක්ක more කියන පද එනවා උපකාරක පදයක් විදිහට සංසන්දනාත්මක අවධියේදී හරිද අනිත් ඒවා big කියනකොට big අපි එක වචනයක් හදන්නේ නැහැනේ big හරිද අන්න ඒ විදිහට හරි මේක ලියා ගන්නකො ළමයි ඊට පස්සේ මම යනවා දැන් essay type because we have only another I think 27 minutes, right? ඔයාලා පුළුවන් තරම් ඉක්මනට class එකට join වෙන්න. ඒකට අපිට ඉක්මනට
Finish. Finish. Okay, Sarah. ගිය සතියේ ක්ලාස් එකේ හිටපු ළමයි මිනුග රුවින් මම essay එකක් දුන්නද ලියන්න. Haven't I give you essay to write? essay එකක් දුන්නද ලියන්න ක්ලාස් කතා කරාට පස්සේ. රුවින් දුන්නේ නැද්ද essay එකක් ගැන කතා කරන්න ලියන්න. මොකක් හරි දුන්නනේ if I have කියලා මොනවා හරි හිතලා ලියන්නනේ. Win. ඇයි හැමෝම silence. මට මතකයි දුන්න කියලා. මිනුග did you all do that? කරාද ඒක? කරේ නෑනේ. ඇත්තම කතාව ඒකනේ silent. කරා නම් අත උස්සන්න. හරි. මේක ඔයාලට සිංගල් නෝට් එක අවශ්‍ය නම් ලියාගන්න යම් කිසි අවස්ථාවක උපරිම අවස්ථාව සම්බන්ධව කතා කරන විට යොදා ගනි. යම් කිසි අවස්ථාවක උපරිම අවස්ථාව. හරිද? සුපර්ලටිව් කියන්නේ from the highest position කියන්නේ උපරිම අවස්ථාව, උච්චතම අවස්ථාව. යම් කිසි දෙයක් සම්බන්ධව උච්චතම අවස්ථාව ගැන කතා කිරීමට යොදා ගනි. හරිද? ඒකට ඊළඟ සතියේ ඉඳලා මෙන්න මෙතන ඉඳලා පටන් ගන්න තියෙන්නේ. හරිද? So today I'm supposed to stop this session. මෙතන මේ ටික නවත්තනවා. හරිද ළමයි? පැහැදිලිද මේ පාඩම? අපි කතා කරමු. ඊසර සලනි unmute කරන්න ඕගොල්ලෝ. මිනුග කවුද left උනේ? තේරුණාද පුතේ ඊසර? Yes, miss. කිසිම දෙයක් තේරුණාද? තේරුණාද? Yes, miss. තේරුණානේ? හරි. Okay. What about සලනි? ඔව්ද කොහෙද? ඔව්ද කොහෙද තමයි මේ ළමයා නෑ ඊට පස්සේ ඒ ළමයා ගෙදර වැඩ දුන්න ගැන විතරයි අහුව විතරයිද මේ ක්ලාස් එකේ ලියුණාද? නැත්නම් connection issue එකක් වෙන්නේ. Okay, හරි. Now we are going to talk about essay writing. Okay, give me 1 minute. Okay, what is an essay? අපි ගිය සතියේ කතා කරා මොකද්ද essay එකක් කියන්නේ කියලා. හරිද? මෙතන මිනුග හිටියා. මිනුග ලිව්ව නේද මෙන්න මේකෙන් දුන්නේ. It was a heavy rainy day. No one was at home. Suddenly a noise came. මෙන්න මේක තමයි ලියන්න දුන්නේ. ලිව්වද? continue කරාද friction එක? මිනුග why are you silent? කරේ නැත්තම් නෑ කියන කම. It's okay. Okay. Chat box එකේ message එක එවුවා මම දැක්ක පොඩ්ඩක් කියන මගේ chat box එක it's not working properly. Then I can't. It's okay. හරි ළමයි. ඊසර සලනි. දැන් essays ලියලා ඇතිනේ මේ වෙනකොටනේ. So what do you mean by essay? මොකක්ද මේ essay එකක් කියන්නේ සාමාන්‍යයෙන් රචනාවක් කියන්නේ? Yes. තොරතුරු සමූහයක් එක මාතෘකාවට දාලා ඉදිරිපත් කරනවා. අන්න හරි. essay එකක් කියන්නේ සාමාන්‍යයෙන් යම් කිසි මාතෘකාවක් නේ දුන්නම ඒකට සම්බන්ධව කරුණු ගොනු කිරීමක්. එහෙම නැත්නම් මොනවා හරි දෙයක්. හරිද පුතේ? සලනි ලියලා තියෙනවද essays මේ වෙනකොට? ලියලා තියෙන්න ඕන.
unmute කරලා කතා කරන්න. කවුරක්වත් බයින්නේ නැහැ. කවුරුත් කියන්නේ නැහැ. හරිද? මගේ ක්ලාස් එකේ මම කතා කරන ළමයින්ට. බොරු කියන්න ඕනේ නැහැ නේ ඒක. මොකද මේක පුතේ අපි distance learning නේ. මම ඔයාලා ළඟට ඇවිල්ලා ඔයාලගේ පොත් බලලා physically වගේ කරන එකක් නෙවෙයි distance ඔයාලට තියෙන ගෙදර ඉඳලා laptop එකෙන් හරි phone එකෙන් හරි join වෙන්න. ඒකට මේ පැය දෙකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් අපිට තව සෙල්ලම් කර කර ඉන්න ටීවී බලන්න නේ ආයි මම එකයි ඔයාලට කියන්නේ නෝට් එක පුළුවන් තරම් ක්ලාස් එකේදී ලියා ගන්න. මොකද ඔයාලා ස්ක්‍රීන්ෂොට් ගහගෙන නෝට් එක ලියා ගන්නවා කියලා හිතන් හිටියට ලියන්නේ නැහැ. ඒක බොරු වැඩක්. මොකද සබ්ජෙක්ට් 9ක් you have to focus. විෂයන් 9ක්. ඒතර සයන්ස් මැත්ස් වලට එහෙම IT කරන ළමයි ඉන්නවා, ලිටරේචර් කරන ළමයි ඉන්නවා නම් තවත් වැඩ ගොඩක් තියෙනවා. හරිද? ඉතින් මේ අනිත් සබ්ජෙක්ට් 8කයි. එතකොට ඉංග්‍රීසි එකේ විතරක් නෙවෙයිනේ අපිටනේ. ඒ නිසා හරි දැන් SS ලියලා ඇතිනේ. දැන් ඔයාලා ලියපු SS වලින් මොන වගේ SS ද ලියන්නේ සාමාන්‍යයෙන්? ඔයාලට දැන් පේපර් එකේ සමහරක් දැන් ඔයාලා පාස් පේපර් හැමෝම ගාව පාස් පේපර්ස් තියනවනේ. නේ? all level papers තියනව නේද? හරි. yes you should have අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට පේපර් එක ගත්තොත් අවුරුදු 10ක පාස් පේපර්ස් අපි මුලින් ඉඳන් අගට බැලුවොත් දැන් අද මේ කියන්නේ 2019 ඉඳලා 2009 වෙනකම් පේපර්ස් ටික බැලුවොත් පේනවා එසේ එකක් සාමාන්‍යයෙන් ලේසි පහසු මාතෘකාවක් ඇවිත් නැහැ. එසේ වර්ග කිහිපයක් තියෙනවා. හරිද පුතේ? එතන expository essay, descriptive essay, argumentative essay and narrative essay. දැන් මේ මෙතන මම දීලා තියෙන්නේ narrative. එහෙම කිව්වට නම් වලින් බය වෙන්න එපා. හොඳේ මම නිකන් කියන්නේ. essays වර්ග ඔයාලට ඒකට පහසුයි essay එකක් ලියන්න හරියටම. It was a heavy rainy day. හරිද? No one was at home. Suddenly a noise came. හරිද? It was a heavy rainy day. ඒක හරීම heavy rain ඉඳගෙන ගොඩක් හොඳටම වහිනවා. ගෙදර කවුරුවත් හිටියේ නැහැ. suddenly a noise එක පාරටම සරල 250ක් විතර මට්ටමට ඔයාලා හරිද? මම ඇහෙනව නේද? මොකද මගේ connection එක චුට්ටක් slow. මේ අද චුට්ටක් ඉඳලා නිසා චුට්ටක් slow. හරිද? මේ ඇහෙනව නේද? ඊසර හරි මම ඇහෙනවා කියලා හිතනවා. yes miss. හරි පුතේ ඇහෙනවනේ මාමනේ හොඳට ඇහෙනවනේ ඇහෙන්නේ නැත්තම් කියන්න අන්මියුට් කළා. හරිද? මේ හරි. දැන් මෙන්න මේ වගේ හත් දුන්නොත් ඔයාලට දෙනවා යම් කිසි සිදුවීමක් දීලා ඒක කන්ටිනියු කරන්න හිතලා. ඒකෙදි ඔයාලට මේ පහසුයි. දැන් හිතන්න මෙතන දැන් අර මං කිව්වේ උදාහරණෙ මෙන්න මේ උදාහරණේ. It was a heavy rainy day. No one was at home. Suddenly a noise came. හරිද? එකපාරටම සද්දයක් ආවා. මෙතනදී හරිද පුතේ? මෙතනදී මොකක්ද වෙන්නේ? yes ඉස්සරහට සමහර විට අපිට කියන්න පුළුවන් එකපාරට සද්දයක් ඇහුවා ගහක් කඩාගෙන වැටෙනවා. වෘකයෝ කෑ ගහන සද්දයක් අහම ඔයගොල්ලන්ට you can totally create a like kind of a ghosty environment. හරිද? නිකන් හොල්මන් සිටුේෂන් එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් ඒලියන් එකපාරටම අපි හිතමු දැන් තට්ටු දෙකේ ගෙදරක් නම් පරමුණු තට්ටුවේ මොකක් හරි ලොකු සද්දයක් ඇහුණා. බාන. ඒතර ඔයා ගිහිලා වින්ඩෝ එකෙන් බැලුවා. උඩට යන තැන. ඊට පස්සේ මෙයන් කවුරු හරි aliensලා පිට සයිකොලොජි ඉන්න මොනවා හරි ඔයා කැමති දෙයක් ලියන්න පුළුවන්. හරිද? හොල්මනක් දැක්ක කියලා හරි කමක් නැහැ. මොනවා හරි දෙයක් ලියන්න පුළුවන්. ඕකට අපි කියන ෆික්ෂනල්. ෆික්ෂනල් කියන්නේ මේ අපි හිතලා ලියන දෙයක්. ඇක්චුවල් දෙයක් නෙවෙයි. ස්වභාවික වර්තමාන ලෝකයේ පවතින දෙයක් නෙවෙයි. ඔයා හිතලානේ පුතේ ලියන්නේ. ෆික්ෂන් කියලා අහලා තියෙන පොත්නේ. සයන්ස් ෆික්ෂන් එහෙම තියෙන්නේ. ෆික්ෂන් කියන්නේ සාමාන්‍යයෙන් මොකද මේ සිංහල වචනේ ෆික්ෂන් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් I don't know සිංහල word. ෆික්ෂන් එකක් කියන්නේ it's something like that you think and write. හරිද? ඔයා හිතලම ලියන එකක්. ෆික්ෂන් එකක් කියන්නේ I can't remember the correct exact word for that one, right? හරි. ඒකට ෆික්ෂන් එක කියනවා හිතලා කන්ටිනියු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ උදාහරණෙට මම යනවා. Is herbal medicine or vaccination is better as a precaution for COVID-19 pandemic? මොකද මේ කියන්නේ ළමයි? මේක මගේ එක ගෙස් එකක්. මෙච්චර සමහර විට මේ මොනවාද මේ ඇඩ්වාන්ස් ඒවා වෙන එකක් නැහැ. මේක එක්තරා ගෙස් එකක්. Is herbal medicine or vaccination? මොකද පුතේ කියන්නේ? ස්වභාවික ශාකසාරද එහෙම නැත්නම් ස්වභාවික ක්‍රමද හොඳ? එහෙම නැත්නම් herbal කියන්නේ අපේ දේශීය ඖෂධද හොඳ? නැත්නම් එන්නත් කරණයද
precaution කියන්නේ ප්‍රතිකර්මයක් විදියට COVID-19 වසංගතයෙන් බේරෙන්න. ඒතර මේක අහන්නේ COVID-19 වසංගතයෙන් බේරෙන්න ප්‍රධාන වශයෙන්ම ප්‍රතිකර්මයක් විදියට හොඳ දේශීය ඖෂධ නැත්තම් එන්නත් කරණයද. මෙන්න මේ වගේ එකක් ආවොත් මේ වගේ මෙච්චර අමාරු එකක් එන්නේ නැහැ හරි. මේ වගේ එකක් ආවොත් අපි මේවට කියනවා ආගියුමන්ටටිව් කියලා. ඔයාලා බැලුවොත් පාස් පේපර් එකේ සාමාන්‍ය රචනා තුනක් එනවනේ. අපේ ළමයි හරිම අඩුයි මේ වගේව තෝරගන්න එක. මමත් කියන්නේ මේ වගේ තෝරගන්න නම් ඔයාගේ vocabulary එක. Your vocabulary should be very much strong. හොඳ vocabulary එකක් තියෙන්න ඕන සහ grammar එකත් perfect වෙන්න ඕන. මොකද ඒ වගේ එකක් ගමන ඔයාලට එකපාරටම වචන ගලාගෙන එන්න ඕන එක ලියන්න. හරිද? දැන් මෙතනදී හරිද පුතේ? ඔක ආගියුමන්ටටිව්. ආගියුමන්ටටිව් කියන්නේ දෙපැත්තකට කියනවා. ඔයා හිතමු අපි හිතමු ඔයා පක්ෂපාතී වෙන්නේ එන්නත් කරණයට කියලා. ඒතකොට එන්නත් කරණයේ තියෙන වාසි. මේ තියෙන ඔයාලට හොඳ knowledge එකකුත් තියෙනවා. එක්ක නිවුස් බලලා හරි අඩු ගන්න තියෙන්න ඕනේ. ඒකට මතක තියාගන්න O level කරන ළමයි වශයෙන් විනාඩි 15ක් හරි කමක් නැහැ. ඔය Facebook එකේ මේවන අනම්මනම් යූස් කරන්න එපා. බොරු වැඩක්. හරිද? ඔන්ලයින් ක්ලාස් වෙනවා කියලා වෙන වෙන දේවල් කරන්න එපා. ළමයින්ට හැමෝටම ෆෝන් තියෙනවානේ. අපිට නම් මට නම් බොරු කියන්න ඕන ෆෝන් එකක් I got the phone like after I done my A levels. අවුරුදු 20 මම ෆෝන් එකක් ලැබුණේ. හරිද? ඒ වගේ. එතකොට මේ අපි ඔය කම්පියුටර් යූස් කරාට ෆෝන් ගැන වැඩි දන්නේ නැහැ. Facebook තුත් දන්නේ නැහැ මොකුත් නැහැ. ඔය කිසිම දෙයක්. හරිද? දැන් ළමයිට හැම කාලෙකදී අක්ෂර ජීවිත එක මම කියනවා ක්ලාස් එකේදී අනවශ්‍ය දේවල් කරන්න එපා. තාක්ෂණය හොඳට යොදා ගන්න. හරිද? එතකොට එතන ඔයාලගේ හොඳ මේකට සම්බන්ධව මේ හොඳ වචන සෙට් එකක් තියෙනවා. ඉතින් මම මෙතන මේ වචන ටිකක් දීලා තියෙනවා. මේ බලන්න quarantine කියන එක. දැන් මේ වචන අපි අලුතෙන් ඇහුවේ කොරෝනා ආපු නිසා. නැත්නම් අපි සමහරවිට දන්නේ නැතුව. quarantine කියන්නේ මොකද ධර්මනේ? සිංහල වචන කියන්නේ බලන්න quarantine. නිරෝධායන. නිරෝධායන. නිරෝධායන කියන්නේ මොකද්ද කියන්නකෝ? අපේ ළමයි හිතන් අපේ මිනිස්සු හිතන්නේ in Sri Lankan context people think if you're quarantine it means you have corona. quarantine කියන්නේ එහෙම නෙවෙයි. මේක ඉස්සර මේ quarantine කියන වචනේ මුල්ම දැන් මිට අවුරුදු 100ක් විතර මම මේක etymology එක හෙව්වා. quarantine කියන්නේ etymology කියන්නේ ඒක බිහි වෙච්ච origin එක. මේ වචනේ අවුරුදු 100ක් විතර පරණයි. මුල්ම ස්පාඤ්ඤ කහ වුණා ආපු කාලේ මිනිස්සු සාමාන්‍යයෙන් හරිද මිට අවුරුදු 100කට කලින් මේ ස්පාඤ්ඤ කහ වුණේ සාමාන්‍ය ලෝකයේ අපි බැලුවොත් ඉතිහාසය if you consider about the world history අවුරුදු 100 වගේ මොකක් හරි වසංගත රෝගයක් ඇවිත් තියෙනවා. එතකොට ස්පාඤ්ඤ කහ වුණා ආපු කාලේ මේ quarantine ඒ කියන්නේ මිනිස්සුන්ව සාමාන්‍යයෙන් ලෙඩේ හැදලාද නැද්ද කියලා බලා ගන්න පුතේ. සාරණී ඇඩ්මිට්. ලෙඩේ හැදිලාද නැද්ද කියලා බලා ගන්න දවස් 14ක් පැත්තකට කරලා තියෙනවා. එතනින් පස්සේ තමයි බලන්නේ ඔයාලට ලෙඩේ තියෙනවද. ඔයා හිතන්න බෑ ඔයා ක්වොරන්ටයින් වුණා, නිරෝධායන වුණා කියලා මේ ඔයාලට කොරෝනා තියෙනවා. මේ කොරෝනා පොසිටිව් වෙනවද? ඒ කියන්නේ ඒ දවස් 14 විතර රෝග ලක්ෂණ පෙන්නනවා නම් විතරයි ඔයා පොසිටිව් වෙන්නේ. අපේ මිනිස්සු නිරෝධායනයක මේ මිනිස්සුන්ව කොන් කරනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එකනේ තාම අපිට මනස හදන්න බෑ. ක්වොරන්ටයින් වෙනවා කියන්නේ තමයි මතක තියාගන්න කොරෝනා තියෙනවා කියන එක නෙවෙයි. හරිද? පැන්ඩමික් කියන්නේ වසංගතය කියන වචනය. පැන්ඩමික් එකයි එපිඩමික්. පැන්ඩමික් කියන්නේ වසංගතය, එපිඩමික් කියන්නේ වසංගතය. මේ දෙක අතර වෙනසක් තියෙනවා. එපිඩමික් කියන්නේ අපි හිතමු යම්කිසි සුවිශේෂී කලාපයක් තුල. දැන් ශ්‍රී ලංකාව ගත්තොත් අපේ බස්නාහිර පළාත තුල යම්කිසි වසංගතයක් ගියා කියනවා. හැබැයි පළාතට විතරයි. අන්න එපිඩමික්. ඒතකොට වසංගතයේ ජාත්‍යන්තර ලෙවල් එක. වසංගතයේ ඉන්ටර්නැෂනල් ලෙවල් යනවා නම් අන්න ඒකට කියනවා පැන්ඩමික්. When the epidemic becomes the international, that becomes the pandemic. දැන් මොකද කොරෝනා උනේ චීනේ වුහාන් වලින් හැදුනේ. ඒක ඉන්ටර්නැෂනල් වුණා. අනිත් පැත්ත වලට ගියා ඇමරිකාවලට ගියා අර බ්‍රිටිෂ් බ්‍රිටන් වලට ඊට පස්සේ නිව්සීලන්ත කොහොමද ලංකාවට ඇවිල්ලා ඉන්නේ. හරිද? එතකොට ඒක ඉන්ටර්නැෂනල් ගණන් ව්‍යාප්ත වෙනවා නම් අන්න පැන්ඩමික්. හරිද? ලොක්ඩවුන් කියන්නේ සම්පූර්ණයෙන්ම නගරයක් රටක් අඩපණ කරනවා. ඒ කියන්නේ පවතින ක්‍රියාවලිය. You stop the surviving process of whole country. ආර්ථික දේවල්, සමාජීය, දේශපාලන හැම දෙයක්ම යම් කිසි කාල සීමාවකට නතර කිරීම තමයි lockdown. vaccination කියන්නේ එන්නත් කරන්නේ. මේ දවස් වලට ඇහෙනනේ ඒක මොනවද එක එක එන්නත් කියනවනේ. අර එන්නත් කියයි fever කියයි, Pfizer කියයි, මම දන්නේ එක එක වර්ගයේ එන්නත් කියනවනේ. හරිද? තාමත් ඔය 100%ක් sure නැහැ මේ මොනවාද අතුරු ප්‍රතිඵල. හරිද? after effects අපි තාම කවුරුවත් දන්නේ නැහැ. ඒතර online teaching කියන concept එකත් ඔන්න ඔයකත් එක්ක ආවේ. දැන් මේ අපේ concept එක. හරිද? zoom කියන වචනේ අපි කවුරුවක්වත් අහලා මීට කලින් හොයාගෙන තිබ්බා zoom. හැබැයි zoom දුත් එන්නේ
as a result of the pandemic එකේ ළමයි විශේෂයෙන්ම business meeting එහෙම ගන්න. restricted කියන්නේ ගෙදරකට හිර වෙලා. restricted. we all are restricted නේ. අපි දැන් වෙනකොට restricted කියන්නේ අපේ රටේ තත්ත්වය පවතින ඊට කලින් වලට මතකද ගිය අවුරුද්දේ මාර්ච් වගේනේ March to April we were restricted. අපිට කොහෙදවත් යන්න බැරි වුණා. මේ epidemic immunization කියන්නේ ප්‍රතිශක්තිකරණය. කියන්නේ the ability of your body to fight against the germs or the bacteria. බාහිර පරිසරයෙන් එන බැක්ටීරියා වෛරස් වලට අපේ ඇඟ තුල තියෙන ශක්තිය හරිද සටන් ගන්න නේද තමයි immunization. community කියන්නේ ප්‍රජාව. මම මේ වචන චුට්ටක් ගත්තේ හරිද ළමයි මෙන්න මේ උදාහරණය දෙන්න. එතකොට මම ආයෙත් මුල ඉඳලා පාඩමට එනවා. රචනාව. හරිද? what is an essay? An essay is a plan details which have ordered according to a particular topic. හරිද? An essay is a plan details. සංවිධානය කරපු දත්ත යම්කිසි මාතෘකාවකට අදාළව. In an essay there should be basically 3 content. essay එකක් ලියනකොට දැන් මට ඔයාලා ලියලා තියෙනනේ. ඔයාලා කියන්න බලන්න මිනුග සලනි කොහොමද ඔයාලා මේ තාක් කල් වෙනකන් essay එක ලිව්වේ? structure එක. සකස් මෙහෙම නැත්නම් අපි කියනකොට මේ ව්‍යුහය. ඒ structure එක කොහොමද ගියේ? පටන් ගන්නම ඒ සිංහලෙන් කියන්නකෝ පුතේ. මෙච්චර ඔයාලා ලියපු හැටි කියන්නකෝ. ඔයාලා ඉගෙනගෙන තිබ්බද essay එකක මෙන්න මේක හරියට එන්න ඕන මෙහෙම කියලා. එහෙනම් it's okay. Yes. essay එක පටන් ගන්න ඒ කියන්නේ introduction එක හොඳට තියෙන්න ඕනේ. ඊට පස්සේ body of the letter එකක් තියෙනවා. ඊට පස්සේ conclusion අවසානයේ අවසාන හොඳට ගන්න ඕන. අන්න හරි. very good. ඒ විදියට ඉස්සෙල්ලාම introduction එක තියෙන්න ඕන. අපි පටන් ගන්න ඕනේ. දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ උදාහරණයක් තිබ්බොත් මෙන්න මේ concept එකට යනකොට it was a heavy day. මේවට කියන අපි narrative. ඒ කියන්නේ ඔයා තමයි ඒ සිදුවීම විදින කෙනා ඔයා තමයි ඒ සිදුවීම කන්ටිනියු කරන්න යන්නේ. හරිද? ඒකට නැරටිව් එකක් සාමාන්‍යයෙන් ඔයාලට මම මෙහෙම කියන්නම්. එසේ එකදී පුළුවන් තරම් දරුවනේ මේ ක්‍රියේටිව් වෙන්න. හරිද? ක්‍රියේටිව් වෙන්න කියලා කියන්නේ නිර්මාණශීලී වෙන්න. මොකද ඔයාලා දන්නේ නැතුව ඇති මගේ ලෙක්චර් සීනියර් ලෙක්චර් මිස්ටර් හසිත පසිරණ he's a one member of the making panel of the English literature and also I think English to English literature හදන්නේ මගේ සීනියර් ලෙක්චර් කෙනෙක්. හරිද? අපිට උගන්වන ලෙක්චර් කෙනෙක් හසිත පසිරණ කියලා කැලණිය යුනිවර්සිටි එකේ. එතකොට මේ එයාලා කියන දෙයක් තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දැන් ඇත්තම කතාව එයාලා කාලෝචිත මාතෘකා තමයි දාන්නේ. හරිද? එතකොට මම අර ගෙස් කරේ මේ අවුරුද්දේ අනිවාර්යෙන් කොරෝනා සම්බන්ධ මොකක් හරි යන කොරෝනා ළඟින් යන එකක් හොයන්න සම්භාවිතාවක් තියෙනවා 70ක් විතර. හරිද? 100ක් නෙවෙයි 70ක් විතර. හරිද? එතකොට මේ සම්බන්ධයෙන් එනකොට පුතේ දැන් ඔයාලගේ පේපර් එක තරුණ සර් මම මේ වයසක මිනිස්සුන්ට බයිනවා නෙවෙයි. වයසක ටීචර් කෙනෙක්ට ලැබුණොත් අපි හිතමු සාමාන්‍යයෙන් රිටයර්ඩ් වෙලා වෙන්න වගේ ලඟ වෙන අය හරි ආසයි යන්න පේපර් මාකින්. ඇයි? හරි පහසුයි. එතකොට ටිකක් ගාණක් හොයාගන්න පුළුවන්. එයාලගේ ටාගට් එක තියෙන්නේ හරිද? ඇත්තම කතාව වැඩිපුර පේපර්ස් ගාණක් බලන්න මිසක් කියන්නේ වැඩිපුර පේපර්ස් ගාණක් බලන මිසක් බලන එක දවසට එකද දෙකද බලන එකට ටාගට් එකක් තියෙනවා. හරි පේපර් අපි හිතමු දවසට 30ක් 40ක්. ඒත් එයාලා ඒ ටාගට් එක තුල මතක තියාගන්න සාමාන්‍යයෙන් ඕනම ගුරුවරයෙක් ඔයාලගේ ඉන්ට්‍රොඩක්ෂන් එක කියවනවා. ආරම්භය කියවනවා. ඒකයි මම කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක පටන් ගන්නකොට දෙන්න ප්‍රොඩක්ට්ස් හොඳ ලස්සන විදියට ඉන්ට්‍රොඩක්ෂන් එක ලස්සනට ලියන්න. ඊට පස්සේ කන්ක්ලූෂන් එක ඔයාලගේ ෆයිනල් එක කියවනවා. ඒ අතරමැද තමයි ඔය මැදින් චුට්ටක් බලන්නේ. හරිද? සමහරක් තරුණ ගුරුවරු නම් ඒගොල්ලෝ බලන්නේ ඔයාලට කොහොම හරි ලකුණු දෙන්න. මම මේ වයසක මිනිස්සු නරකයි කියනව නෙවෙයි. වයසක මිනිස්සු ඉන්නවා හොඳ අය. හරිද? හැබැයි සාමාන්‍යයෙන් ටීචර් කෙනෙක් young teacher කෙනෙක් හරි කවුරු හරි middle age කෙනෙක් හම්බුනොත් එයාලා පොඩක් අකුරෙන් අකුරට බලන්න. ඔයාලා බලන්න කොහොම හරි වලට ලකුණු දෙන්නේ. හැබැයි පොඩක් සර ටීචර් කෙනෙක් ඔයාලගේ දැන් ලිටරේචර් දැන් ගණන් වගේ නෙවෙයිනේ දරුවනේ. ලිටරේචර් ඉංග්‍රීසි කියන එක ඩිපෙන්ඩ් වෙනවා. ග්‍රැමර් තිබ්බත් පන්ක්චුේෂන් මාර්ක් මිස් වුණා. ගාන හැදුවම ආන්සර්. ඒ කියන්නේ ගාන හරි නම් උත්තරේ දෙනවා. සයන්ස් වලත් එහෙමයි. උත්තරේ තියෙනවා නම්
සිලබස් එකට අනුව දෙන්න ඕන. කොහෙන් ගියත් උත්තරේ දිනනනේ. හැබැයි මේතන එහෙම නෙවෙයි. මේක ඩිපෙන්ඩ් වෙනවා පුද්ගලයාගෙන් පුද්ගලයාගෙන්. හරිද? මම ඔයාගේ සේක දකින්න විදියයි වෙන ටීචර් කෙනෙක් දකින්න විදියයි දෙකක්. මට හිතෙන්න පුළුවන් තව ලකුණු කපන්න. මම නම් සාමාන්‍ය ලකුණු කපනවා පුළුවන් තරම් උපරිමයි. හරිද? මගේ ළමයිගේ පේපර්ස් බලනකොට. හැබැයි මොකද ඔයාලා හොඳ තත්යකට ගේන්න. එතකොට එතෙන්ට යනකොට ඔයාලගේ තියෙන එරර්ස්. එතකොට මේ සාමාන්‍යයෙන් තාම ටීචර් කෙනෙක් ඉන්න 73ක් 74ක් තිබ්බත් කොහොම හරි මේ එක ලකුණක් හරි අතින් දීලා ඔයාලට එකක් දෙන්න try කරන්න. හැබැයි සමහරක් අය ඉන්නවා අර 73 74 තිබ්බ තව කපලා 70ට හරි බස්සන අය. එහෙම ඉන්නවා. හරිද? ටීචර්ස්ලා it depends. ඉංග්‍රීසි වල තියෙන ප්‍රශ්නයක්. හරිද? එතකොට ඔයාලා පටන් ගන්නකොට ඔයාලගේ ආරම්භය ලස්සන තියෙන හොඳ වචන. දැන් අපි හිතමු උදාහරණයක් විදියට environment conversation අපි හිතමු let's conserve our environment. අපි අපේ පරිසර පද්ධතිය රැක ගන්න මොනවා හරි. ඒකට ඔයවගේ තැනකදී ඔයාලා ලස්සනට කියන්න පුළුවන් the mother nature ලස්සන වචන දාලා ස්වභාව ධර්මයේ විසින් අපිට ලබා දුණු අනාර්ග වස්තුවක්. එතකොට අපිට මෙහෙම ලබා දෙනවා. ඒ කියන්නේ ලස්සනට ලියන්න පුළුවන් වචන. හරිද? ඊට පස්සේ body part එක. ඊට පස්සේ conclusion. හරිද පුතේ? එතකොට essays වර්ග හතරක් තියෙනවා. expository essays කියලා කියන්නේ සාමාන්‍යයෙන් විස්තර කරන්නම තියෙන වචන. expository කියලා කියන්නේ මොනවද? විස්තර කරන්න. උදාහරණයක් විදිහට මම අර ගත්තේ let's conserve our environment. එතන දැන් අපි essay එක ප්‍රධාන වශයෙන් කොටස් හතරක් නේ. introduction එක, body එක, conclusion එක. හරිද? introduction එකේදී අපිට කියන්න පුළුවන් the mother nature. Environment is a present that we have gotten from our mother nature. පරිසරය කියන්නේ අපි සබාදා මාතාවගෙන් ලැබුණු දායාදයක්. ඊට පස්සේ අපිට කතා කරන්න බලමු මොකද පරිසරය. You can define what is environment. Environment is the things surrounding us, right? අපි වටේ තියෙන දේවල්. එතකොට ඒක ගැන තියෙන දේවල් ගංගාදොල ශ්‍රී ලංකාව ගැන චුට්ටක් විස්තර කරන්න බලන්න. ඊට පස්සේ එතන කන්සර්න් උනේ පරිසරය කියන එක ඔයා ඉන්ට්‍රොඩියුස් කරනවා පළවෙනි එකේ. හරිද පුතේ? දෙවෙනි අවස්ථාවේදී හරිද? බොඩි පාර්ට් එකේදී ඔයාලට කියන්න පුළුවන් පරිසර ප්‍රධාන වශයෙන්ම කොහොමද විනාශ වෙන්නේ? පරිසර විනාශ කියන්නේ පරිසරය දැන් අද වෙනකොට පරිසරය විනාශ environmental pollution එකක් තියෙනවනේ. ඒකට විනාශ වෙන්නේ මොනවද? cutting down trees, ගස් කැපීම, illegal mining. illegal mining කියන්නේ මොකද illegal mining කියන්නේ? හලතිනේ mining කියන්නේ තමයි මම මාතෘකාවක් ඉඳලා හොඳේ පෙබ්‍රුවරි වලින් මේ සතිය this is the third week නේ third හරි fourth නේ පෙබ්‍රුවරි වල එසේ කතා කරන්න ගන්නවා හරිද එසේ පයි chart මේවා chart වර්ග එතකොට එන්න ක්ලාස් එකට මිස් කරගන්න එපා හරිද මොකද අපි දන්නේ සමහර අගට past papers බැලුවම ඔයාලා දක්න අවුරුදු 5ක් 6කට කලින් දුන්න මාතෘකාව ආයිත් දීලා ඒ වගේ මොකද මට මතකයි මම O-level කරනකොට 2014 මට ඒක travelling ගැන තිබ්බා ඊට අවුරුදු 4කට හරි 5කට හරි කලින් ඒකම මාතෘකාව ඒගොල්ලෝ rotate කර දෙනවා වටේටම circulate කර දෙන්නේ ඔය එකම මාතෘකාව okay what through the past papers what you achieve you have a good practice හරිද අපි ලියමු මම ඔයාලට essay එකක් ලියන හැටි උලිදම්ම කියනවා උදාහරණ අපි මේ මාතෘකාව ගැන කතා කරනවා ඊට පස්සේ ඒකට එන වචන සෙට් ටික දෙනවා හරිද ඊට පස්සේ මම essay එකක් ලියන හැටි කියලා දුන්නාට පස්සේ ඔයාලට ලියන්න වෙනවා ඊළඟ සතියේ ලියන්න පුතේ මිස් කරගන්න එපා දවසට පැයක් නෙවෙයි එක සතියකට පැය දෙකක් ඉංග්‍රීසි වලට දුන්නත් මම කියන්නේ ඇති කියලා මදි හරිද ග්‍රැමර් මේවා හදන්න ඕන නිසා හරිද එතකොට expository essay කියන්නේ ඒක හරිද දැන් උදාහරණයක් දැන් බොඩි පාර්ට් එකේදී කතා කරන්න පුළුවන් අපිට විශේෂයෙන් මොනවාද පරිසර විනාශ වෙන හැටි විශේෂයෙන් මොනවාද පරිසරයේ තරජනේ illegal mining කියන්නේ අනවසර මේ මොනවාද පොළවක් හැරී කියන්නේ මොකක්ද ඒකට කියන්නේ ඔව් මොනවාද උල්පාර මොනවාද අපි ඒකට කියන්නේ පතල් එහෙම කරනවා අන්න ඒවට කියන්නේ illegal mining කියලා. හරිද? සානවසර වැලි ගොඩ දාන. ඊට පස්සේ ඒ වගේ ගොඩක් ඊට පස්සේ වාහන වලින් ෆැක්ටරි වලින් the emission of the poisonous gas නේ. emission කියලා කියන්නේ පිටවීම, දුම් පිටවීම. හරිද? ඔය වගේ දේවල් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව කතා කරන්න පුළුවන් ඒ වගේ after effects. after effect කියන්නේ ප්‍රතිඵල. විශේෂයෙන්ම අපේ තියෙන UV train එකනේ අපේ තියෙන atmosphere එක පරිසර දූෂණය වෙනවා. එතකොට UV කිරණ පරිසරයට එන එක වැඩි. හරිද? ඕසෝන් ස්තරය the destruction of ozone layer විනාශ වීමක් තියෙනවා. ඊට පස්සේ විවිධ රෝග හැදෙන්න පුළුවන්. විවිධ චර්ම රෝගනේ.
ඊට පස්සේ විවිධ breathing difficulties කියලා කියන්නේ ශ්වසන ආබාධ. ඒකට cancers හැදෙන්න පුළුවන්. විවිධ පෙනහළු lung cancers වගේ හැදෙන්න පුළුවන් විෂතුමට. ඔයගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තුන්වෙනි එකේ කතා කරන්න පුළුවන් තුන්වෙනි paragraph එකේ body part එකටමයි වෙන්නේ. What we can do to save our environment. මොනවද අපිට කරන්න පුළුවන්? We can make people aware. මිනිස්සු දැනවත් කරන්න පුළුවන්. Then we can the government can also restrict this illegal mining and illegal cutting. රජයට වශයෙන් පුළුවන් උතර ප්‍රධාන වශයෙන්ම අනවශ්‍ය ගස් කැපීම් නේ පොළව හැරීම නතර කරන්න. ඒකට අපිට පුළුවන් රජයට ප්‍රොටෙස්ට් කරන්න කියන්නේ උද්ඝෝෂණ පදවන්න. ඕගේ එක දේවල් පුළුවන්. ඊට පස්සේ ෆයිනල් කන්ක්ලූෂන් පාර්ට් එකේදී කියන්න ඕන සමරි එක ඔයාගේ එකේ මෙන්න මේකයි පරිසරයේ දැන් වෙනකොට පරිසරය විනාශ වෙන මෙන්න මේ හේතු නිසා පොඩක් ලියන්න එපා. ටක් ගාලා අර ලියපුවයි පොඩි සමරි එකක් ලියන්න. ඊට පස්සේ අපිට මොකද කරන්න පුළුවන්? ඔන්න ඕක තමයි සමරි. හරිද පුතේ? වෙලාව ඉවරයි ළමයි. හරිද? මේක මම නෝට් එක ප්‍රසන්ටේෂන් එකක් විදිහට හදලා ඊළඟ සතියේ දෙන්න. හරිද? මිස් කරගන්න එපා. පෙබ්‍රුවරි වල ඉඳලා ඔක පාස් පේපර්ස් තියාගන්න අවුරුදු 10ක. මුලින්ම පටන් ගන්න 2019 ප්‍රශ්නෙන්. හරිද? ඒක ලියන්නේ කොහොමද මේවා කියලා. ඊළඟ මාසේ. Not this month. හරිද? next February. මේ lesson එක ඊළඟ මාසේ යනවා. හරි ළමයි. ඔයාලගේ දෙමව්පියන්ට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? because ඒක මම සාමාන්‍යයෙන් කරන දෙයක්. Salani, Isara, if you have any question from my side to know, මොන හරි දෙයක් තියෙනවද දැනගන්න. මම හිතන්නේ ඊසරට නම් පරක්කු වෙනවා ඊළඟ ක්ලාස් එකට join වෙන්න. මොන හරි ප්‍රශ්න තියෙනවද ළමයි? අද කරපු ඒවයි ටක් ගාලා කියන්න. ඔයාලටමයි පරක්කු වෙන්නේ. No miss. යෝ. හරි. ඔයා ක්ලාස් එකට එන්න නැවිත් බලන්න. හරිද parents like Salani, do you have any problem? Question? නෑ මැඩම්. Okay. Then join to class. Okay, I think you can call us Ceylon Online Business School එකට. Okay, call කරලා කියන්න class එකට join වෙන්න. අද මුකුත් වැඩක් දුන්න. මෙන්න මේක පුළුවන් නම් ඔයාලා ලියන් ඉන්න. දැන් අර දෙන්න මිස් කරලා තිබ්බා. මෙන්න මේක පුළුවන් නේ ලියන්න. It was a heavy rainy day. No one was at home. Suddenly a noise came. Screenshot එකක් දාගන්න නැත්නම් ලියා ගන්න. මේක ඒ කියන්නේ හිතලා ලියන එකක්. අර මම ඉස්සෙල්ලා කිව්වේ මේක සාමාන්‍යයෙන් වචන 250ක් විතර කන්ටිනියු කරන්න. පුළුවන් නේද? ඊසර සලනි අපි ලියමු. අපි grammar errors වචන ඒවා දැනගන්න. පුළුවන් නේ? ලියන් වෙන අනිවාර්යෙන්. හරිද? හරි මිස්. හරි. එහෙනම් මම ක්ලාස් එක මේව කරනවා. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් online Ceylon Online Business School එකට කතා කරන්න. හරිද? එහෙම හරි පුතේ. එහෙනම් අදට thank you for joining. Join next week. See you all. Okay, bye.